Please subscribe to our YouTube channel and click on the bell button. Kirana TV, UK-based Sri Lankan YouTube channel. ඔබගේ ව්‍යාපාරය පිළිබඳව එංගලන්තයේ ශ්‍රී ලාංකිකයින් දැනුවත්ද? අපිට පුළුවන් ඔබගේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙනියන්න. ඒ සඳහා ඔබ කළ යුත්තේ අදම කිරණ ටීවී අලෙවි අංශය හා සම්බන්ධ වීමයි. කිරණ ටීවී අපි ඔබ වෙත ගෙන එන සදානන්දය, සුව කිරණ, දහම් කිරණ, ජන විමසුම, සුළඟ, අන්කට්, කලා කිරණ, අරමුණ, ටෝක් ප්ලස් යන වැඩසටහන් අතරතුර ඔබගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අදම කිරණ ටීවී අලෙවි අංශය අමතන්න. Feel like some curry? Enjoy curry from the best restaurants straight to your doorstep. For the best prices, super deals and fast delivery, download the Curry app. It's curry time. Healthy and nature friendly. Eco Fountain UK Limited. Quality farm fresh produce safely and directly to your doorstep. To order, visit www.taprobase.com. සුව කිරණ එංගලන්තයේ වෛද්‍යවරයා. ලෙඩ රෝග සෑදෙන්නේ දෙවියන් කෝපුව විට යයිද, යක්ෂයන් සහ භූතයන් නිසා යයිද අතීතයේදී බොහෝ දෙනෙක් විශ්වාස කළා. විශේෂයෙන් ග්‍රීක ජාතිකයින් මේ විශ්වාස මත ඇලී ගැලී සිටියා. ඒ අන්ධ විශ්වාස වෙනස් කිරීමට හැකි වුණේ ක්‍රිස්තුපූර්ව 460 දී උපතලාද වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටිස්ගේ නව මතිනුත් සමග කියලයි සඳහන් වන්නේ. 21 වෙනි සියවසේ සිටින ඔබට නොදැනුවත්වම ඔබගේ මනස ව්‍යාකුල කරන තත්ත්වයන් පිළිබඳව ඔබ දැනුවත්ද? අන්න ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටයි මේ සූදානම. අද අපගේ මාතෘකාව වන මානසික රෝග පිළිබඳව මනෝවිද්‍යාත්මක විග්‍රහයක් කර ගැනීමට අපි ආරාධනා කරා ශ්‍රී ලංකාවේ කරාපිටිය මාතර අනුරාධපුර රෝහල්වල සේවය කළ වර්තමානයේ එංගලන්තයේ බෙඩ්ෆර්ඩ්ෂයර් ප්‍රාන්තයේ සේවය කරන මනෝ වෛද්‍ය විශේෂඥ තිලක් රත්නායක මහතාට. අයිබෝවන් ඩොක්ටර්. අයිබෝවන් තුෂාර. ඩොක්ටර්, අපි මානසික රෝග කතා කිරීමට ප්‍රථම මේ කොරෝනා වසංගතයත් සමගම අපිට අහන්න ලැබුණු දේ තමයි මානසික රෝගීන් ලෝ පුරාම වැඩිවීමක් දක්නට ලැබෙනවා කියලා. විශේෂයෙන්ම එංගලන්තයේ මානසික රෝග වැඩිවීම යථාර්ථයක්ද? ඇත්තටම මානසික රෝගීන් වැඩි වෙලාද? හොඳ ප්‍රශ්නයක් තුෂාර. අපිට පටන් ගන්න. මොකද මේ කොරෝනාව නිසා විවිධ මානසිකාබාධ වැඩි වෙලා කියන එක නම් හොඳටම පැහැදිලි. මොකද විශේෂයෙන් මානසික ආතතිය නැත්නම් ඇන්සයිටි, ඒ වගේම විෂාදය, ડિප්‍රෙෂන් වගේ රෝග විශාල වශයෙන් වැඩි වුණා. ඒ වගේම මේකට හේතුව වෙන්නේ මොකද? දැන් මට රෝගය ඇති වේවිද කියන බිය, සැකේ ඇති වෙනවා. ඒ වගේම ඉතින් කෙනෙකුට මැරෙයිද කියලාත් ඒ බයක් ඇති වෙනවනේ. ඒ බයම මානසික ආබාධයක් යන තරමටපත් වෙන්න පුළුවන්. දැන් අපිට ඒ වගේ රෝගීන් හරියට හමු වෙනවා. ඊළඟට තමන් මේ ළඟම ඥාතියෝ හිතවත් අය රෝගේ වැළඳිලා මේ යාම නිසා කෙනෙකුට ලොකු කම්පනයක් ඇති වෙන අවස්ථාවල් තියෙනවා. දැන් මේ රෝගය නිසා ඒ වගේ ඇති වෙනවා වගේම මේ රෝගය අපි වළක්වා ගැනීම සඳහා ලොක්ඩවුන් එකක් කරානේ. ඒ ලොක්ඩවුන් එක නිසාත් බොහොම එදිනදා ජීවිතයට විශාල බාධාවක් ඇති වුණා කට්ටියට. අපි බලාපොරොත්තු නොවන විදියට කට්ටියගේ ජනතාවගේ මානසික කැළඹීම් ඇති වුණා. මොකද සමාජයේ හැසිරීම එහෙ මෙහෙ යෑම ගොඩාක් දුරට සීමා වුණානේ. ඒ වගේම රැකියාව නැතිවීම ඇති වුණා. ඒ වගේම දැන් පවුලේ අය සමග දැන් ගත කරන කාලයද පැය 24ම ගෙදර දෙමව්පියෝ ළමයි ඔක්කොම පැය 24ම ගත කරනකොට ඒ නිසාත් අඩදඹර වැඩිවීමක් ඇති වෙලා තියෙනවා.
විශේෂයෙන්ම මේක බලපාලා තියෙනවා ළමයින්ට. ළමයින්ට රෝගය පිළිබඳව වැඩි මේ එකක් නැති වුණාට ළමයින්ට මේ ගෙදරට වෙලා ඉන්න වෙලා තිබීම නිසා ළමයි බොහොම මේ කලබල මානසික කලබල අසහනකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. බොහෝ වෙලාවට ඇත්තටම මම දකින්නේ අපිට මේ නිදහසේ ගැවසීමට තියෙනකොට අපිට ඒකේ අගයක් තේරෙන්නේ නැහැ නේ. දැන් නිදහසට ගැවසීම නැතිව ඒක ලොක්ඩවුන් එකකට ඒක වුණ ගමන් ඒ නිසා අපේ තියෙන අර මනුෂ්‍යයන්ට තියෙන මානසික අවතිවාසිකාවක් නෑ ඇවිදලා කට්ටිය හම්බෙලාම ගත කරන එක ඒ නොමැතිවීම මනසට සෑහෙන බලපෑමක් ඇති වෙලා ඒ නිසා මානසික ආබාධයක් ඇති වෙනවා. ඒ වගේම දැන් ওই ගුවන් ගමන් නැතිවීමත් සෑහෙන බලපෑමක් වෙච්ච දෙයක්. මොකද මම දන්නම මේ මිත්‍රයෙකුගේ මව නැති වුණා. ඒ වුණාට යන්න විදිහක් නැහැ. ඒ වගේ වෙනකොට ඒගොල්ලෝ ලොකු මානසික කැළඹීමකට පත් වෙනවනේ. දැන් මේ ළඟදිම සිද්ධ වෙච්ච දේ තමයි මේ එන්නත නිසාත් දැන් වැක්සින් එක ආවට පස්සේ එන්නත ආවට පස්සේ බොහෝ දෙනෙක් හිතුවා දැන් බොහොම හරි කියලා මානසික සහනයකට පත් වුණා ඇත්තටම යම් කිසි තරමකට. නමුත් ඒකිනුත් දැන් විවිධ රටවල විවිධ වර්ග බිහි වුණා. ඒකට එන්නත වැඩ කරයිද නැද්ද? ආයෙත් සැරයක් අර වගේ අන්සර්ටනිටි එකකට එනවනේ. විශ්වාස මොකක් වෙයිද කියන බිය ඇති වෙනවා. ඒක මනසට විශාල කැළඹීමක්. මං හිතන්නේ අන්න ඒ කරුණු ඔක්කොම එකතු වීම නිසා බොහෝ දෙනෙකුට මේ මානසික රෝග මානසික ආබාධ වැඩි වීම නම් පැහැදිලි. සුවකිරණ එංගලන්තයේ වෛද්‍යවරයා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ලොව වෙසෙන සෑම වැඩිහිටි පුද්ගලයන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට කුමන හෝ මානසික ව්‍යාකූලතාවයක් තිබෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ශ්‍රී ලංකාවේ ඒ ප්‍රමාණය 8 දෙනෙකුගෙන් එක් අයෙකුට කුමන හෝ මානසික රෝගයක් තිබෙනවා කියලා තමයි හඳුනාගෙන තිබෙන්නේ. ඇත්තටම ડોක්ටර් මොකක්ද මේ මානසික රෝගී කියන්නේ? ඔකට හොඳම පිළිතුර තමයි තුෂාර දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ දැක්වීමක් කරලා තියෙනවා මානසික රෝගී කියන්නේ මොකක්ද කියන එක. ඒකෙදි කියන්නේ කෙනෙකුගේ සාමාන්‍ය විදිහට හැසිරෙන සිතන ආකාරයෙන් වෙනස් වෙලා ඒගොල්ලෝ අසාමාන්‍ය සිතුවිලි අසාමාන්‍ය හැසිරීමකට පත් වෙනවා නම් ඒ පත්වීම විතරක් නෙමෙයි ඒ නිසා එයාගේ එදිනෙදා ජීවිතයේදී ඉගෙන ගන්න කෙනෙකුගේ නම් අධ්‍යාපනය රැකියාවක් කරන කෙනෙකුගේ රැකියාව එහෙම නැත්නම් පෞල් ජීවිතය ඒකට බාධාවක් ඇති වෙනවා නම් අපි අන්න ඒකට කියනවා මානසික රෝගයක් කියලා. සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියනවා නම් මානසිකව ඇතිවන පිළීමක් අසහනයක් නැත්නම් බිඳීමක් කියලා කියන්න පුළුවන්. දැන් ડોක්ටර් වර්තමාන වෙනකොට මානසික රෝග වර්ග කීයක් හඳුනගෙන තිබෙනවද? මානසික රෝග වර්ග කියලා ගත්තාම තුෂාර දැන් අපි එදිනෙදා අපේ මේ දෙපාර්තමේන්තු වල වර්ග කරන්න වෙනවනේ අපිට එක රෝගී ආපුවාම ඒ නිසා අපි මානසික රෝග ප්‍රභේද ගොඩාක් තියෙනවා. ඇත්තටම මානසික රෝග 200කට වඩා සඳහන් කරලා තියෙනවා. හැබැයි අපි ඒ වුණාට අපිට මානසික රෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සුළු මානසික තත්ත්වයන් හැටියට දැන් ඔය ආතතිය නැත්නම් ඇන්සයිටි නැත්නම් විෂාදය ડિප්‍රෙෂන් වගේ ඒවා සුළු මානසික තත්ත්වයන් හැටියට ගන්න පුළුවන්. ඒ වගේම දරුණු මානසික රෝග තියෙනවා. අර සයිකෝසියාව අපි කියලා කියන්නේ අපිට ඒක හරියට කෙනෙක් සම්පූර්ණ යථාර්ථයෙන් ඈත් වෙනවනේ. ඈත් වෙලා විවිධ දේ විදිහට හිතනවා අසාමාන්‍ය විදිහට හැසිරෙනවනේ. ඒක දරුණු මානසික රෝගයක්. හැබැයි මෙතනදී මිත්‍යා මතයක් තියෙනවා බොහෝ දෙනෙකුගේ මානසික රෝගයක් කියපුවාම හැම එක්කෙනෙක් හිතන්නේ දරුණු මානසික රෝග ගැන විතරයි. හැබැයි ඒවා ඉතා සුළු ප්‍රමාණයයි. 105කටත් වඩා අඩුයි. බොහෝ වෙලාවට තියෙන සුළු මානසික තත්ත්ව. ඒවා බොහෝ කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන් දේවල්. නැත්තම් විවිධ කොටස් විදියට ප්‍රභේද කරනවා නම් අපිට ගොඩාක් ප්‍රභේද වලට යොදන්න පුළුවන්. හැබැයි මූලිකම හේතුව වෙන්නේ කෙනෙකුගේ මානසික පීඩනය නිසා අසහනකාරී තත්ත්වය නිසා ඔය ඇන්සයිටි ડિප්‍රෙෂන් වගේ ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මට කෙටියෙන්ම කියන්න පුළුවන් විදිය තමයි සරලව කියන්න පුළුවන් මානසික මිදීමක් ඇති වෙන නිසා සම්පූර්ණම යථාර්ථයෙන් ඉවත් වෙලා යා සම්පූර්ණයෙන්ම මේ විවිධ හැසිරීම් වලට හරි විවිධ විදිහට සිතුවිලි වලට යනවා. අපි අර සයිකෝසියාව කියන්නේ ඒ තත්ත්වයට.
හොඳයි ડોක්ටර්. ડોක්ටර් ඇත්තටම මානසික රෝගයක් ඇතිවීමට විශේෂ හේතු තියෙනවා. ඒකත් හොඳ ප්‍රශ්නයක් තුෂාර. මොකද මානසික රෝගවලට හේතුව මොකක්ද කියලා කෙලින්ම ඇහුවොත් අපට හරියටම මෙන්න මේකයි හේතුව කියලා කියන්න බෑ. හේතු විශාල වශයෙන් විශාල කොටසක් එකතු වීමකින් තමයි මානසික රෝග ඇති වෙන්නේ. දැන් උදාහරණයකට කියනවා නම් දැන් ගිය මාසේ තිබ්බ මේ සාකච්ඡාවේදී ඒ වෛද්‍යවරයා දියවැඩියාව ගැන කතා කරා. එතකොට පැහැදිලිවම දියවැඩියාව ඇති වෙන්න මෙන්න මේකයි හේතුව කියලා හරියටම කියන්න පුළුවන්. නමුත් මානසික රෝගවලට මෙන්න මේකයි හේතුව කියලා මෙන්න මේ රෝගයට හේතුව මෙන්න මේ තත්ත්වයයි කියලා කියන්න අපහසුයි. හැබැයි මානසික රෝග අපිට අයිසරක් බාහිර හේතුන් නිසා මානසික රෝග ඇති වෙන්න පුළුවන්. මානසික රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. දැන් බාහිර අවස්ථාවන් කියලා ගත්තාම එක්ක ආර්ථික හා සමාජීය තත්ත්වයන් නිසා. එහෙම නැත්නම් පවුලේ ප්‍රශ්න නිසා, පවුලක් ඇතුලේ තියෙන ප්‍රශ්න නිසා. එහෙම නැත්නම් තමන්ගේ රැකියාවේ ඉගෙනීමේ ප්‍රශ්න නිසා, ඒ වගේ දේවල් නිසා මානසික ආබාධයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම බාහිර හේතු නැතුව අභ්‍යන්තර හේතු නිසා ඇති වෙන්නත් පුළුවන්. ශරීරය තුලම හේතු නිසා, උදාහරණයකට රසායනික වෙනස් වීම නිසා, රසායනික ද්‍රව්‍යවල සමතුලිතතාවයේ වෙනස් වීම නිසා කෙනෙකුට මානසික රෝග තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. දැන් මට හොඳ උදාහරණයක් කියන්න පුළුවන්. දැන් තයිරොයිඩ් ග්‍රන්ථිය. තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ස්‍රාවය වෙනවා තයිරොයිඩ් හෝමෝනය. ඒ හෝමෝනය වැඩි වුණොත් මානසික රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අඩු වුණොත් මානසික රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අභ්‍යන්තර හේතු නිසා මානසික රෝග ඇති වෙන්න පුළුවන්. හොඳයි ડોක්ටර්. මිනිස් මොලේ සතුට ගෙන දෙන රසායන ද්‍රව්‍ය අඩුවීමෙන් ඇතිවන ජීව විද්‍යාත්මක සිද්ධාන්තයේ අවසාන ප්‍රතිඵලය ලෙසට විෂාදය නැමැති මානසික රෝගය ඇතිවන බව මනෝවිද්‍යාත්මක විග්‍රහ කරනවා. ඉතින් ડોක්ටර් ඇත්තටම ડોක්ටර් කලින් සඳහන් කරා විෂාදය පිළිබඳව. ඇත්තටම මොකක්ද මේ විෂාදය? එහෙම නැත්නම් ડિප්‍රෙෂන් කියලා කියන්නේ මොන වගේ තත්ත්වයක්ද? ඔව්. ડિප්‍රෙෂන් එක විෂාදය තමයි තුෂාර ලෝකයේ තියෙන බහුලවම ඇතිවන මානසික රෝගය. ලෝකයේ කොයි රටේ හිටියත් දියුණු රටකද නොදියුණු රටකද කියලා නැහැ. ඒ වගේම මේ දුප්පත්කම පෝසත්කම ඒවා කිසි දෙයක් බලපාන්නේ නැතුව හැම කෙනාටම ඇතිවිය හැකි රෝගයක් තමයි විෂාදය. ඒක හොයාගෙනම තියෙනවා දැන් 15%ක් මේ ලෝක ජනගහනයෙන් 15%කට විෂාදය ડિප්‍රෙෂන් ඇති වෙන්න තියෙන ප්‍රවණතාවයක් තියෙනවා ජීවිත කාලය තුළ. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් නේ 100ක් ගත්තාම 15 දෙනෙකුට විෂාදය ඇති වෙන්න පුළුවන් ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි ඉතින් විෂාදය ගැන ගොඩ දෙනෙක් අහලා තිබ්බට ડિප්‍රෙෂන් කියලා ඒ උනාට විවිධ මතවල ඉන්නේ. ඇත්තටම සමහරු අර දැන් මේක පටන් ගන්නකොට අර තුෂාර කිව්වා වගේ සමහරු හිතනවා මේ වෙනස් වීම කෙනෙකුගේ හැසිරීම වෙනස් වීම වෙන්නේ මේ වගේ අත්දැකීම් ඇති වෙන්නේ විවිධ දේවල් පේන්නේ විවිධ දේවල් ඇහෙන්නේ භූත බලවේග එහෙම නැත්නම් පෙරේත දෝෂ කියලා බොහෝ දෙනෙක් හිතන්න පුළුවන්. හැබැයි හේතුව විෂාදය. දැන් ඒ විෂාදයේ අනිත් එක අපි දැනගත් යුතු දෙයක් තමයි බොහෝ වෙලාවට ડિප්‍රෙෂන් එක මේ රෝගය අඳුනා නොගෙන යනවා. අන්ඩයග්නෝස් වල රෝගය අඳුරා ගන්න නැහැ මේක රෝගයක් කියලා. රෝගියාට තේරෙන්නෙත් නැහැ මේක රෝගයක් කියලා. වටපිට කට්ටියට තේරෙන්නෙත් නැහැ මේක රෝගයක් කියලා. ඒ හින්දා ඒකේ මේ ඒ නිසා ඇතිවන ප්‍රතිඵලය ඉතා භයානකයි. සමහර කට්ටිය මට හම්බෙලා තියෙනවා මේ ජීවිත හානි කරගන්න තත්ත්වයට වගේ පත් වෙනවා. ඒ උනට අවුරුදු ගාණක් ඒ විෂාදයේ ඉඳලා තියෙනවා. සමහර කට්ටියක රැකියාවල් නැති වෙනවා. සමහර පවුල් දික්කසාද වෙනවා. හැබැයි බලපුවාම වෙලා තියෙන්නේ මේ විෂාදය ඇති වෙලා ඒක රෝගය අඳුනා ගන්න නැතුව රෝගයත් එක්ක ජීවත් වෙලා එතකොට අනිත් කෙනෙක් හිතනවා මෙයා මේ දැන් මේ හිටපු කෙනා නෙමෙයි කියලා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි විෂාදය කියන රෝගය. ඒතර රෝග ලක්ෂණ ගැන ඇහුවානේ තුෂාර. රෝග ලක්ෂණ ප්‍රධාන වශයෙන් අපිට 3ක් තියෙනවා. ප්‍රධාන රෝග ලක්ෂණ. එකක් තමයි කවුරුත් දන්න කනස්සල්ල කනගාටුව ඇඬෙනවා සංඛාව ඒ ඇතිවීම. දෙවෙනි එක තමයි අසාමාන්‍ය ලෙස වෙහෙසක් දැනීම. මේ හොඳට වැඩ කරගෙන හිටපු කෙනෙකුට හිටපුවම අසාමාන්‍ය වෙහෙසක් දැනෙනවා. අර උනන්දුවක් නැතිකමක් ඇති වෙනවා. ඊගොඩ තුන්වෙනි දේ තමයි කිසිම දෙයකින් මොන දේ කරත් සතුටක් ඇති වෙන්නේ නැහැ.
සතුටක් ගැනීමට නොහැකින. දැන් සමහරු අපි හිතමු උදාහරණයක් දැන් කෙනෙක් හැමදාම ටීවී එක බලනවා. සතියකට සැරයක් ටෙලි නාට්‍යයක් බලනවා. ඔය හුඟ දෙනෙක් සිදු ටෙලි නාට්‍ය බලනවානේ. දැන් ડિප්‍රෙෂන් විෂාදයක් වගේ ආපුවම ඒක බලන්නවත් ඌමනාවක් නැති වෙනවා. ඒකිනුත් සතුටක් ඇති වෙනදා සතුටු වෙන දේවල් වලින් සතුටු වෙන්න බැරි වෙනවා. ඒව තමයි ප්‍රධාන ලක්ෂණ තුන වෙන්නේ. ඊට අමතරව හොඳින්ම දැනගන්න ඕනේ තමයි නිින්ද. හුඟක් මානසික රෝගවල නිින්ද යෑම අඩු වෙනවා. ડિප්‍රෙෂන් වලත් ඒක ඒ විදිහටම වෙනවා. කෑම අරුචිය, ඊගාවට අවධාරණය කරන්න, කන්සන්ට්‍රේට් කරන්න බැරි වෙන එක, මතකය අඩුවීම, ওই පොඩු පොඩු දේවල් පවා අමතක වීම, ඊගාවට තව දෙයක් තමයි පරණ සිදුවෙච්ච දේවල් තියෙනවානේ, ඔය සුළු සුළු දේවල්. ඒව ගැන දැන් හිත හරියට විස්තෝප වෙනවයි කියලා කියන්නේ. ඒ ගැන නිතර හිත විස්තෝප වෙනවා. ඒ වගේ දේවල් තමයි රෝග ලක්ෂණ හැටියට එන්නේ. ඒ වගේම ওই සුළු දෙයකට තරහ යන ගතියත් විෂාදයේම රෝග ලක්ෂණය. සමහර කට්ටියට නම් තත්ත්වය ටිකක් වැඩි වුණාම ඒගොල්ලන්ට සියදිවිනේ හානි කර ගැනීමේ වගේ සිතුවිලිත් පහළ වෙන්න පුළුවන්. හොඳයි. ඔබට අධික වෙහෙසක් දැනෙනවද? එසේ නැත්නම් නිින්ද යාමේ අඩුවක් තිබෙනවද? ડોક્ટર තිලක් රත්නායක මහතා ප්‍රකාශ කරන්නේ එවැනි දෙයක් තිබෙනවා නම් සමහර විට විෂාදයේ වැනි තත්ත්වයක් වෙන්න පුළුවන් කියලා. හොඳයි ડોક્ટર. විෂාදයට පත්වන්නේ වැඩිහිටියන් පමණද? නැහැ. විෂාදය ඕනම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. හැබැයි දැන් අපි අර කරුණු ගත්තානේ විෂාදය ඇති වෙන්න හේතුව. එතකොට මැදිවියේ කට්ටියට තමයි ගොඩක් ඇති වෙන්න තියෙන අවස්ථාවල් වැඩි. මොකද ඒක පැහැදිලිනේ. මොකද මැදිවියේදී තමයි ගොඩක් දෙනෙකුට රැකියා ප්‍රශ්න, පෞල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ඒ වගේ තර්ජන වලට මුහුණ දෙන්න වෙන්නේ ගොඩක් මැදිවියේදී. එන මැදිවියේ කට්ටියකට තමයි ගොඩක් විෂාදය වැඩි තියෙන්නේ. ඊට අමතරව ජීවිතයේ අවසාන භාගය අපි කියන්නේ ඉතින් ඔය වැඩිහිටි කියලා කියන්නේ ජීවිතයේ අවසාන භාගය කියන අවුරුදු 65 70 විතර පහ වුණාම එතකොටත් ආය මේ මට්ටමක් එනවා මේ විෂාදය වැඩි වෙනවා. මොකද එතනදිත් අපිට හිතන්න පුළුවන් එහෙම වුණාම කෙනෙකුට තියෙන සමාජයේ තියෙන තත්ත්වය නැති වෙලා යනවා, තමන්ගේ රැකියාව නැති වෙලා යනවා, ඊගාවට තමන්ගේ ළඟ හිතවතුන් නැති වෙන්න පුළුවන්. ඒකට ඒ කාලෙදි බොහෝ දේවල් තමන්ගෙන් ගිලිහි යනවා. ඒ වගේ එක වයසෙදිත් අවසාන භාගයේදී වගේ ડિප්‍රෙෂන් කියන එක වැඩියෙන් දැනෙන්න පුළුවන්. හොඳයි. අද අපගේ මාතෘකාව වන්නේ මානසික රෝග පිළිබඳවයි. ඒ සඳහා අපි ආරාධනා කරා බෙඩ්ෆර්ඩ්ෂයර් ප්‍රාන්තයේ මනෝවෛද්‍ය විශේෂඥ තිලක් රත්නායක මහතාට. කෙටි විරාමයක් සඳහායි මේ සූදානම. සුවකිරණ එංගලන්තයේ වෛද්‍යවරයා. Feel like some curry? Enjoy curry from the best restaurants straight to your doorstep. For the best prices, super deals and fast delivery, download the Curry app. It's curry time. Quality farm fresh produce safely and directly to your doorstep. To order, visit www.taprobase.com. පරිසරයට ආදරය කරන ඔබ සඳහාමයි Eco Fountain UK Limited. ඔබගේ ව්‍යාපාරය පිළිබඳව එංගලන්තයේ ශ්‍රී ලාංකිකයින් දැනුවත්ද? අපිට පුළුවන් ඔබගේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙනියන්න. ඒ සඳහා ඔබ කළ යුත්තේ අදම කිරණ ටීවී අලෙවි අංශය හා සම්බන්ධ වීමයි. කිරණ ටීවී අපි ඔබ වෙත ගෙන එන සදානන්දය, සුවකිරණ, දහම් කිරණ, ජන විමුසුම, සුළඟ, අන්කට්, කලාකිරණ, අරමුණ, ටෝක් ප්ලස් යන වැඩසටහන් අතරතුර ඔබගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අදම කිරණ ටීවී අලෙවි අංශය අමතන්න. සුවකිරණ එංගලන්තයේ වෛද්‍යවරයා. අපි කතා කරමින් සිටින්නේ මානසික රෝග පිළිබඳවයි. ඒ සඳහා අපි ආරාධනා කරේ මනෝවෛද්‍ය විශේෂඥ තිලක් රත්නායක මහතාටයි. ඔව් ડોක්ටර්, අපි කතා කරමින් සිටියේ ડિප්‍රෙෂන් එහෙමත් නැත්නම්
විෂාදය පිළිබඳවයි. ඩොක්ටර් කලින් පැහැදිලි කරා විෂාදය ඇතිවෙන්නේ බොහෝ විට මැදිවියේ හෝ ගොඩක් වයසට ගිහිල්ලා තමයි විෂාදය ඇතිවෙන්න පුළුවන් කියලා. ඇත්තටම ළමුන්ට විෂාදය ඇතිවෙන්න හැකියාවක් නැද්ද ඩොක්ටර්? මේ ළමයින්ටත් තුෂාර විෂාදය ඇති වෙන්න පුළුවන්. හැබැයි ළමයින්ට අර වැඩිහිටියන්ට තරමටම නැති වුණත් ළමයින්ටත් විෂාදය ඇති වෙනවා. එහෙම මේ එයා ළමයින්ට විෂාදය ඇති වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. හැබැයි ඒක ළමයෙකුට ඇති වුණාම ඒක මතුවන විදිහ ටිකක් වෙනස්. මතුවෙන විදිහ වෙනස් කියන්නේ දැන් ළමයා කියන්නේ නැහැ Tamanට හිතට කනගාටුයි, Tamanට මහන්සි, වැඩ කරන්න අපහසුයි එහෙම කියන්නේ නැහැ. හුඟක් වෙලාවට වෙන්නේ ළමයින්ගේ තමයි වැඩිපුරම මේ විෂාදය වගේ ඇති වුණාම ඒක රෝගය හඳුනා ගන්න නැතුව දිගට යන්නේ. ළමයාගේ එක වෙන්නේ මේ හොඳට වැඩ කර මේ හොඳට ඉගෙනගෙන හිටපු ළමයා පන්තියේ පළවෙනිය දෙවෙනිය වෙලා හිටපු ළමයා දැන් ඔන්න පන්තියේ 15 20 විතර වෙනවා. වැඩ පිළිබඳ උනන්දුවක් නැහැ කියලා කියනවා. ඒ වගේම මේ හොඳට යාළුවෝත් එක්ක ඇසුරු කරලා හිටියා, දෙමව්පියොත් එක්ක හොඳට කතා කරලා හිටපු ළමයා දැන් තනියම කාමරයකට වෙලා තනියම ගත කරන්න වැඩිපුර උනන්දුවක් දක්වනවා. ඒ වගේම හැම වෙලේකම හිතේ මොකක් හරි අර ප්‍රශ්නයක් තියෙන අසහනකාරී තත්වයකින් වගේ ඉන්නවා. ඒ වගේ දේවල් හැටියට තමයි ළමයාට ලක්ෂණ මතුවෙන්නේ. තව හොඳ ලක්ෂණයක් තමයි ළමයින්ට මේ හොඳට කවදාවත් අර වැඩි තරහ යන්නේ නැති ළමයාට මේ පොඩි දෙයකටත් තරහ යනවා. දෙමව්පියෝ එක්ක වුණත් එකට එක කියාගෙන තරහ ඇති කරගන්න වගේ තත්ත්වයක් පැත්තන. ඇත්තට මේක ළමයාගේ වැරද්ද නෙමෙයි. ඒක රෝගී ලක්ෂණයක් හැටියට තමයි එහෙම ඇති වෙන්නේ. හැබැයි ළමයින්ටත් ડિප්‍රෙෂන් එක එනවා. හොඳයි ඩොක්ටර්. මට හම්බෙලා තියෙනවා ළමයි සමහර වෙලාවට දෙමව්පියෝ කියනවා මේ ළමයා දැන් ඉස්සර වගේ නෙමෙයි කියලා. හැබැයි ඒ කිව්වට දෙමව්පියෝවත් හිතෙන්නේ නැහැ මේ ළමයාට රෝග තත්ත්වයක් නිසායි මේ ඇති වෙන්නේ කියලා. බොහෝ වෙලාවට ළමයාට දැනෙනවට වඩා දෙමව්පියන්ට, ගුරුවරුන්ට, හිතමිතුරන්ට අනේ ඒ කට්ටියට තමයි දැනෙන්නේ මෙයාගේ මේ හැසිරීම, සිතුවිලි වෙනස් කියලා ඉවර වෙලා. ඔව් තුෂාර ප්‍රශ්නයක් ඇහුවනේ. ඩොක්ටර් මේ වර්තමාන වෙනකොට ලෝකයේ තුල ළමා මානසික රෝගීන්ගේ වැඩිවීමක් තියෙනවා. මම හිතන්නේ ළමා රෝගවල වැඩිවීමක් තියෙනවා. මොකද දැන් මේ ලෝකයේ තියෙන අපේ රටේ වුණත් තියෙන මේ තරංගකාරී තත්ත්වය නිසා ළමයි බොහොම අසහනකාරී මානසික පීඩනයකින් තමයි පසු වෙන්නේ. දැන් තුෂාර අපි හිතලා බැලුවොත් බොහොම ඉස්සර කාලේ නම් අපේ ළමා කාලයක් කියලා අපිට එකක් තිබ්බා. ඒ වගේම ඔය මේ ශිෂ්‍යත්ව ඒවා මේවත් වැඩි නැහැ. ඒවා මහා කඩු කවුරුත් වැඩි ගණන් ගන්නෙත් නැහැ. ඉස්කෝලේ නිවාඩු දුන්නාම ඒ කාලේ මානසික විවේකයෙන් බොහොම නිදහසෙන් සෙල්ලම් කරලා ඉන්නවා. දැන් එහෙම නෙමෙයි. දැන් ළමයින්ගේ මානසික සහනය හරි අඩුයි. ළමයින්ට නිදහසේ හිතන ගතිය, නිදහසේ සෙල්ලම් කරන ඒවා, ඊගාවට දෙමව්පියන් දෙක ගත කරන කාලේ ඒ සියල්ලම වෙනස්. ඒ නිසා මං හිතන්නේ ළමයි බොහොම මානසික පීඩනයකින් ඉන්නේ. ඒ නිසානේ ළමයි ගොඩක් ඔය විවිධ දේවල් වලට ගොදුරු වෙන්නේ. සමහර වෙලාවට ඔය කුඩු ගන්න, සමහර වෙලාවට මත්පැන් ද්‍රව්‍ය වලට පාවිච්චි කරන්න, ඒ වගේ දේවල් වලට යොමු වෙන අවස්ථාවල් ඉස්සරට වඩා වැඩි. මං හිතන්නේ මානසික රෝග අඳුනා ගන්නවත් වැඩි, ඒ වගේම මානසික රෝග ඇති වෙනවත් වැඩි. මොකද ඒකට හේතුව මේ ළමයින් තුල තියෙන මානසික පීඩනය. ඒගොල්ලෝ පීඩනයකින් ඉන්නේ. ඒ වගේ මේ තරංගකාරී තත්ත්වය හැම වෙලෙම බලන්නේ හැම එක්කනාටම පන්තියේ පළවෙනියා වෙන්න බෑනේ. පළවෙනියා වෙන්න පුළුවන් එක්කෙනෙකුටනේ. ඒ වගේ දෙමව්පියොත් ලොකු පීඩනයකට ළමයා මේවා කරපුවාම ළමයාට ඒක දරා ගන්න අපහසු තත්ත්වයකටපත් වෙනවා. හොඳයි ඩොක්ටර් සඳහන් කරපු විදිහටම හැම කෙනෙක්ටම පන්තියේ පළවෙනියා වෙන්න බෑ. දැන් දෙමව්පියෝ මෙන්න මේ වගේ ප්‍රකාශ කරනවා අපිට ඇහිලා තියෙනවා සමහර තැන්වලදී. උදාහරණයක් විදිහට ඔයා කරපු ඔක්කොම දඟවල මම තාත්තා ආපුවම කියන්නම්. තාත්තා ඔයාට හොඳ දඬුවමක් දෙයි. ඒ වගේම තවත් තැනක අපිට ඇහිලා තියෙනවා ඔයා නම් හරිම නරක ළමෙක්. බලන්න අයියා කොච්චර හොඳද කියලා. මෙන්න මේ වගේ තත්ත්වයන් තුලින් ළමයාගේ මනස
දෙමව්පියන් විසින් වෙනස් කිරීමට සූදානම් වෙනවා. මේ ළමා අපයෝජනය පිළිබඳව ඩොක්ටර් කොහොමද දකින්නේ? මේකත් හොඳ ප්‍රශ්නයක් තුෂාර. මොකද දෙමව්පියෝ ළමයි හදන්නත් ඕනේ. ළමයි වැරදි කරනවා නම් හරි මගට යොමු කරන්නට ඕනේ. හැබැයි ඒ වගේම ඒක සුදුසු විදිහට කෙරෙන්න ඕනේ. දැන් ඔය තුෂාර සඳහන් කරානේ මෙන්න මේමයි මේ අයියා මේ බලන්න අයියා නම් හොඳයි ඔයා නම් හොඳ නැහැ. අන්න ඒ වගේ කියමන් වලින් ළමයාට ලොකුම මානසික අසහනයකට තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක්ම සමහර වෙලාවට විෂාදයේ වගේ තරම දුරට යන්නත් පුළුවන්. අනිත් එක දැන් මේ හුඟක් වෙලාවට ඒ අර ඔය කියමන් වලින් නෙන්නේ ළමයා තරඟකාරී තත්වයකට දාන එකනේ. දැන් අර මං කිව්වේ පන්තියේ පළවෙනියා වෙන්න කියලා කියනවට වඩා ඒ දෙයම කියන්න පුළුවන්. මෙහෙමයි පුතා. ඔයාට පුළුවන් තරම් හොඳට උනන්දු වෙලා වැඩ කරන්න. ඊට පස්සේ පළවෙනියා වෙන එක වෙනම දෙයක්. නැතුව අර විදිහේ ලොකු පීඩනයකට ලක් කරන එක මනසට ළමයාගේ මනසට සුදුසු නෑ කියන එකයි මගේ හැඟීම. හොඳයි ඩොක්ටර්. වර්තමානයේ කාර්ය බහුල වීමත් සමගම මම හිතන්නේ දෙමව්පියන්ට වෙලාව නැති ගැටලුවක් තියෙනවා ළමයාත් සමග ජීවත් වීම. ඒ නිසාම බොහෝ දරුවන් ස්මාර්ට්ෆෝන් එකට එහෙම නැත්නම් පරිගණකයකට පුරුදු වෙලා තියෙනවා. මේක ඩොක්ටර් කොහොමද දකින්නේ? ඕකත් බොහොම හොඳ ප්‍රශ්නයක් තුෂාර. දැන් ඔය ස්මාර්ට්ෆෝන් ඇතුවත් බැරි දෙයක් නේ. ඒක හරියට මේ පිහිය වගේ. පාන් කපන්න පිහිය තියෙන්නත් ඕන. හැබැයි ඉතින් ඒ පිහියෙන් බෙල්ල කපා ගන්න ගියොත් හරියන්නේ නැහැ නේ. අන්න ඒ වගේ වැඩක් තමයි දැන් මේ ස්මාර්ට්ෆෝන් වලින් වෙලා තියෙන්නේ. මං කියන්නේ නැහැ ළමයින්ට ෆෝන් එකක් නොදී ඉන්න ඕනේ කියලා. ෆෝන් එකක් තියෙන්න ඕනේ. හැබැයි ඒක සුදුසු පරිදි පාවිච්චි කරන්න ඕනේ. ඔය ප්‍රශ්නය ලෝකේ හැමතැනම ඇති වෙලා තියෙනවා. වෙන එකක් තබා දැන් මේ ලෝක මානසික රෝග සමුළුවේදී ගිය අවුරුද්දේ මම හිතන්නේ මේ ස්මාර්ට්ෆෝන් ඇඩික්ෂන් කියන එක වෙනම රෝග තත්ත්වයක් හැටියට ලකුණු කරා. සඳහන් කරා. ප්‍රතිකාර ගත යුතු රෝග තත්ත්වයක් හැටියට. මොකද ළමයි ස්මාර්ට්ෆෝන් වල ගත කරන කාලය හුඟක් වැඩි. සමහර ළමයි මම දන්නවා පැය 1-2 වුණත් එහෙම ඉන්න පුළුවන්. දැන් දෙමව්පියොත් එක පැත්තකින් හිතනවා ළමයා ෆෝන් එකේ ඉන්නවනේ. ළමයා කෑ ගහන්නෙත් නැහැ මොනවත් නැහැ කලබලයක් නැහැ කරදරයක් නැහැ. ඒක නිකන් අර මේ ඉස්සර ටීවී එක බලනකොට ටීවී එක දිහා බලාගෙන හිටියා වගේ තමයි. හැබැයි ඒකෙන් වෙන හානිය ඊට වඩා ගොඩක් වැඩි. ළමයා අඬදඹර කරලා කෑ ගහලා දුවලා ඉන්න එක හොඳයි. ස්මාර්ට්ෆෝන් එක අරගෙන කාමරයට වෙලා තනියම තමන්ගේ පාඩුවේ ඉන්නවට වඩා. අනිත් එක දැන් මේ ස්මාර්ට්ෆෝන් වල ළමයා නිකන් ඉන්නේ නැහෙනි. ඒකේ ස්ක්‍රීන් එක දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉන්න නිසා මම දැනගෙන හිටියා මේ අක්ෂරෝග විශේෂඥයොත් කියලා තිබ්බා. ඒක ළමයාගේ ඇස්වලටත් හොඳ නැහැ කියලා. ඒ වගේ දේවල් වල ළමයි ලේසියෙම වැරදි දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන තොරතුරු වලින් ළමයි අධික මානසික පීඩනයකට පත් වෙන්නත් පුළුවන්. දැන් මේ ළඟදී අර Instagram, Facebook ඒ වගේ එහෙමත් දාලා තිබ්බනේ මේ ළමයි සියදිවි හානි කරගන්න හැටි කොහොමද කියලා දාලා තිබ්බහම ළමයිනුත් ඒ වගේ දේවල් වලට යොමු වෙනවා. ඉතින් ඔය කරුණු ඔක්කොම ගත්තාම ස්මාර්ට්ෆෝන් එකක් ඊටාම පරිස්සමින් සුදුසු විදියට පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා නැත්තම් ළමයෙකුගේ මානසික ආබාධයක් මානසික පීඩනයක් ඇති වෙන්න පුළුවන්. හොඳයි ඩොක්ටර් තිලක් රත්නායක මහතා ප්‍රකාශ කරන්නේ ස්මාර්ට්ෆෝන් එක ඔබේ දරුවාට ලබා දිය යුතුයි. නමුත් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. කාල සීමාව පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි කියලා තමයි ඩොක්ටර් පැහැදිලිව ප්‍රකාශ කරන්නේ. හොඳයි ඩොක්ටර්. දැන් ඇත්තටම ළමා මානසික රෝගී තත්ත්වයක් හඳුනාගන්නේ කොහොමද? අපි කොහොමද හඳුනගන්නේ මේ දරුවට මානසික රෝගයක් තියෙනවා කියලා? ඒක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තුෂාර ළමයෙකුගේ මානසික රෝගයක් හඳුනා ගැනීම ටිකක් අපහසුයි. හුඟක් වෙලාවට ළමයාට නම් ඒක තේරෙන්නෙම නැහැ බොහෝ වෙලාවට. හැබැයි
දෙමව්පියන්ට ළඟින් ඇසුරු කරන කට්ටියන්ට ගුරුවරුන්ට තේරෙනවා මෙයාගේ හැසිරීම සාමාන්‍ය හැසිරීමට වඩා වෙනස් වෙනවා. ඒ වගේම මෙයාගේ ප්‍රතිචාර යම් කිසි දෙයකට දැන් අපි කියන්නේ ඔය දෙමව්පියන්ට හරි ගුරුවරුන්ට හරි මොනවා හරි දෙයක් කියපුවාම අපි ඒක අහගෙන ඉන්නවනේ. දැන් ඔය එකට එක කියනවා කියන එක. එහෙම කිසි බයක් නැතුව ඒකට ඒ වගේ මේ ප්‍රතිචාරවලත් වෙනසක් ඇති වෙන්න පුළුවන්. මම ඒකයි කිව්වේ අර සමහර ලාවට වෙනදා නැති විදිහට ළමයට පොඩි දේවල්ට දෙයක් කියපුවාම උනත් තරහ යන්න පුළුවන්. ඒ වගේම සිතුවිලි විවිධ දේවල් සිතුවිලි ළමයාට ඇති වෙන්න පුළුවන් ඔය වෙනදා තිබ්බේ නැති. ඊගොට හැසිරීමේදී තවාර මං කිව්වා වගේ දැන දෙයක් තමයි යා ඔය කට්ටිය ආශ්‍රය කරන එකකින් නැවතිලා තමන්ගේ කාමරේම වැඩි කාලයක් ගත කරලා ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. නිින්ද යෑම අඩු වෙලා ළමයාට අසහනකාරී තත්වයකින් ඉන්නවයි කියලා අනිත් කට්ටියට පේනවා. ඒ වගේම එතකොට ළමයෙක් නම් ඒගොල්ලන් ඉතින් ඉගෙනීමනේ ප්‍රධාන දේ. ඉගෙනීමේ කටයුතු එච්චර උනන්දුවෙන් කරන්නේ නැහැ. ඒ වගේම හොඳ ප්‍රතිඵල ඇති කරගන්නෙත් නැහැ. ඒ වගේ දේවල් තමයි හුඟක් වෙලාවට මේ ලක්ෂණ හැටියට පහළ වෙන්නේ. හැබැයි සමහර කට්ටිය දැන් මම හුඟක් දියුණු රටවල් වල නම් සමහර කට්ටිය වෙන්නේ ගෙදරින් පැනලා යනවා. එහෙමත් වෙන්න පුළුවන්. ඒ වගේත් ඇති වෙනවා දෙමව්පියොත් එක්ක මේ බොහොම ආගියු කරලා ඒ වගේ තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්. ඒක උනට අර ළමයාට හිතෙන්නේ මේක මේ රෝගයක් කියලා. හැබැයි දෙමව්පියන්ටත් බොහෝ වෙලාවට හිතෙන්නේ මේක රෝගයක් කියලා. ඒ විසාදයේ සෑහෙන දුරක් ගියාට පස්සේ තමයි ගොඩක් වෙලාවට දැනගන්නේ මේ නිසා තමයි මේ ළමයා මෙහෙම හැසිරලා තියෙන්නේ කියලා. හොඳයි ડોක්ටර්. දැන් ડોක්ටර් අපි මේ දකින දෙයක් තමයි විශේෂයෙන්ම Facebook සමාජ මාධ්‍ය තුළ මේ කොරෝනා මරණ සංඛ්‍යා තත්ත්ව සමහර කට්ටිය ඇතුළත් කරනවා. එහෙම නැත්නම් මේ පෝස්ට් Facebook එක කරා පෝස්ට් කරනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළදී දැන් අපි දන්නවා සමාජයේ විවිධ මට්ටමේ මානසික මට්ටම් වල ඉන්න පිරිස් ඉන්නවා. දැන් ඊටම සංවේදී කෙනෙක් මේක බැලුවොත් එයා සමහරට එයාගේ මනස ව්‍යාකූල වෙන්න පුළුවන්. ડોක්ටර් මොකද හිතන්නේ මේ සමාජ මාධ්‍ය තුල මෙවැනි දේ ප්‍රචාර කිරීම හොඳ තත්ත්වයක්ද? ඒකත් අර සුදුසු විදිහට පාවිච්චි කළ යුතු දෙයක් තුෂාර. මොකද මේ දැන් මම දැකලා තියෙනවා සමහර වෙලාවට ඔය Facebook එකේ වෙනත් ඔය සෝෂල් මීඩියා වල බොහෝම සංවේදී විදිහට දේවල් දානවා. ඒම වුණාම ඒ නිසා කෙනෙකුට මේ මනසට ලොකු පීඩනයක් අසහනකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද විවිධ කෙනෙකුගේ අර ධාරණ ශක්තිය මනසට දරන්න පුළුවන් ශක්තිය එකිනෙකාගේ වෙනස්කමක් තියෙනවා. එතකොට කෙනෙකුට පුළුවන් දෙයක් අනිත් කෙනෙකුට ඒ විදිහට දරා ගන්න බැරි වෙන්න පුළුවන්. මම ඔය හුඟක් වෙලාවට දැකලා තියෙනවා මේ Facebook වල ඒ වගේ එක දෙයක් දැන් කොරෝනාව ගැන වුණත් එකක් මේ නිවැරදි වැරදි මේ දේවලුත් පහ දෙනවා. ඊටත් වඩා දැන් මරණයක් ගැන වුණාම ඒක ඊටාම සංවේදී කරලා ඒකෙන් ලොකු අර මේ ඉම්පැක්ට් එකක් ඇති කරනවා. එතන මනසට ලොකු අසහනකාරී තත්ත්වයක් ඇති කරනවා. මම නම් හුඟක් වෙලාවට දෙන උපදේශය තමයි මමත් පිළිපදින දෙයක් තමයි මං ඔය උදේට ඉස්සරලාම Facebook බලන්න හරි නිවුස් බලන්න හරි ඒ වගේ තොරතුරු වලට ගියාපුවාම උදේ ඉඳන්ම මනස කලබලකාරී තත්ත්වයකට පත් වෙනවනේ. කැළඹීමකට පත් වෙනවනේ. එහෙම වුණාම ඒක මානසික පීඩනයකට හේතුවක් වෙනවා. ඒකෙන් ඉතින් ඇන්සයිටි ડિප්‍රෙෂන් වගේ එන්න පුළුවන්. ඉතින් මම නම් හිතන්නේ මේ සෝෂල් මීඩියා වලින් ඒ විදිහට සංවේදී විදිහට ඒ තොරතුරු පත් කරනකොට කෙනෙකුට ඒක මානසික බාධාවක් ඇති කරන්න පුළුවන්. බාධකයක් වෙන්න පුළුවන්. හොඳයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව සෑම තප්පර 40කට වරක් ලෝකයේ කොහේ හරි තරක එක් පුද්ගලයෙකු සීදී වෙනස ගන්නවා. ලංකාවේ 1995 වසර කියන්නේ ලෝකයේ සීදී නසා ගැනීම අනුපාතය ඉහළම රට බවට පරිවර්තන වූ අවස්ථාවක්. ඇත්තටම ડોක්ටර් ඇයි මේ සීදී නසා ගන්න? මොකක්ද හේතුව? ડોක්ටර් මම හිතන්නේ ඇති අත්දැකීම් මේ පිළිබඳව. ඔව් තුෂාර, ඒ පිළිබඳව මම ඉතින් මේ මනෝවෛද්‍ය ශාස්ත්‍රයේ සෑහෙන කාලයක් වැඩ කරපු නිසා ලංකාවේ මෙහි
ඒ හැම අවස්ථාවකදීම ඉතින් සියදිවි හානි කරගත්ත කට්ටිය ගැන දන්නවා ඉතින් එහෙම සිද්ධ වෙනවා. අපි ඉතින් මානසික රෝගවල තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් ප්‍රධානම අතුරුඵලය තමයි මේ සියදිවි හානි කර ගැනීම. මේ නිසා තමයි ඉතින් ලෝකයේ බොහෝ රටවල් වල මානසික රෝග සඳහා මානසික රෝග අඳුනා ගැනීම සඳහා ප්‍රතිකාර ගැනීම සඳහා විශාල මුදලක් වැය කරනවා. ඒ කරන්නේ මොකද මේ මානසික රෝග අඳුනා ගන්න නැති වුනහම හරි ප්‍රතිකාරයක් නැති වුනහම හරි ඒකේ ප්‍රතිඵලය භයානක වෙන්න පුළුවන්. සියදිවි හානි කර ගැනීම වගේ. මට හිතෙන විදිහට තුෂාර සෑම කෙනෙක්ම සියදිවි හානි කරගන්න සෑම කෙනෙකුගේම යම්කිසි තරමක මානසික කැළඹීමක් තියෙනවා. ඒගොල්ලෝ එක තත්වයකට පත් වෙනවා සියදිවි හානි කර ගැනීම හැර මට මේ ප්‍රශ්නවලට මට මේ දැනෙන තත්වයට වෙන විකල්පයක් නැහැ කියලා. මම ඕකට මගේ සමහරලාට මන් දෙන උදාහරණයක් තමයි දැන් හොඳ පිහිනුම්කාරයෙක් වුණත් ඔලිම්පික් පිහිනුම්කාරයෙක් වුණත් දියසුලියකට අහු වුණොත් එක තත්වයකට ගියාට පස්සේ නැවත අර නෝ රිටර්න් ආපහු එන්න බැරි තත්වයකට පත් වෙනවානේ. අන්න ඒ වගේ තමයි දැන් ওই විෂාදය කියන රෝගයේ එහෙම කාලයක් එහෙම පැවතිලා ඒක දරුණු තත්වයකට පත් වුනහම ඒගොල්ලන්ට හරියට හිතෙනවා මේක මේ නැවත මට වෙන විකල්පයක් නැහැ. සියදිවි හානි කර ගැනීමම තමයි මට තියෙන එකම විකල්පය කියලා. එතකොට ඒගොල්ලොන්ගේ මනස ඒකට ඒ තත්වයට පත් වුනහම එතෙන්ට යොමු වෙනවා. ඉතින් ඔයක හරි බරපතල දෙයක්. ඉතින් හුඟක් වෙලාවට දැන් අපි හැම වෙලේම ඉතින් අපි රෝගීන් බලනකොට අපි හැම රෝගියෙකුගේම අහන ප්‍රශ්නයක් තමයි ඔයාට ඒ වගේ සිතුවිලි ඇති වෙනවා. සියදිවි හානි කරගන්න. ඉතින් හුඟක් වෙලාවට ඒක හොඳට මෙහෙදී අපි හුඟක් ඉතින් ওই රිස්ක් ඇසෙස්මන්ට් කරලා කියන්නේ ඒ රිස්ක් එක හැම වෙලේම බලනවා. ඒ බැලුවත් සමහර කට්ටිය ඒක අපිට කියන්නේ නැහැ. ඉතින් මානසික රෝග විශේෂඥ වෛද්‍යෙක් වුණත් කොච්චර අත්දැකීමක් තිබ්බත් වෙන කෙනෙකුගේ හිත කියවන්න බැහැනේ. සමහරු ඒක හිතේ තියාගෙන ඉන්නවා කියන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට හුඟක් වෙලාවට කියනවා දැන් සියදිවි හානි කර ගැනීම ඒක අපි හිතනවට වඩා සංකීර්ණ තත්වයක් ඇත්තටම. ඒක ලොකු ප්‍රොසෙස් එකක් සංකීර්ණ විදිහක්. දැන් කෙනෙක් සියදිවි හානි කරගන්න කියලා තීරණය කරාට පස්සේ එයා බොහොම සන්තෝෂයෙන් ඉඳගෙන ඒක කරගන්නමයි කියනවා. ඉතින් ඒ වගේ දෙයක් ඒක බොහොම සංකීර්ණ ප්‍රශ්නයක්. ඉතින් ওই ලෝකේටම තියෙන ප්‍රශ්නයක් ඕක ඇයි මිනිස්සු මේ සියදිවි හානි කරගන්නේ කියන එක. මම හිතන්නේ දැන් සමහර අවස්ථා අපි නොහිතන විදියට උගත් බුද්ධිමත් පුද්ගලයන් පවා සියදිවි හානි කර ගැනීම වලට පෙළඹෙනවා. මම හිතන්නේ ડોක්ටර් ඇති පෞද්ගලිකවම අත්දැකීමක් ඒ පිළිබඳව. ඔව් ගොඩාක් ඒ වගේ කේසස් තියෙනවා. ගොඩක් ඒ වගේ අවස්ථාවල්. දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් සියදිවි හානි කර ගැනීමට දැන් අපිට හිතෙන්නේ කෙනෙකුට මොනවා හරි දෙයක් නැති වුනහම මේ ලබා ගන්න බැරි වුනහම ඒ වගේ දෙයකින් කියලා නෙහෙම නෙමෙයි. සියදිවි හානි කර ගැනීම සමහරව අපි දන්නවා මේ කිසිම ප්‍රශ්නයක් මොනවත් නැති. විශාල ආර්ථික වශයෙන් ඉතා හොඳ තත්වයක වල ඉන්න ඒ වගේම හොඳ රැකියාවල් කරන කිසිම ජීවිතේ ප්‍රශ්නයක් නැති කට්ටියක් සමහර වෙලාවට ડિප්‍රෙෂන් කියන එකට විෂාදයට ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම සියදිවි හානි කරගන්නත් පුළුවන්. සියදිවි හානි කරගන්නේ ප්‍රශ්නයක් තියෙන කට්ටියම විතරක් නෙමෙයි. ඒ විෂාදය කියන එක ඇති වුණාම ඒගොල්ලන්ට හිතෙනවා ඒකයි හේතුව. මට මේ තුෂාර ඇහුවානේ මට තියෙන මේ මගේ රෝගීන් ඒ වගේ අත්දැකීමක් තියෙනවද කියලා මේ ළඟදී. මේ කොරෝනා රෝගය මේ ඇති වුණාට පස්සේ මේ ලොක්ඩවුන් එකේදීත් ඒ වගේ සිද්ධියක් සිද්ධ වුණා මේ ළඟදී. අවුරුදු 40ක පමණ හොඳ විවාහ ජීවිතයක් ගත කරපු ඒ වගේම දරුවන් දෙදෙනෙක් ඉන්නවා හොඳට ඉගෙන ගන්න හොඳ වෘත්තියක යෙදුණු කාන්තාවක් එයාට කවදාවත් මානසික රෝගයක් තිබිලා නැහැ. හැබැයි අපිට මෙහෙන් දැනුම් දුන්නා එයා හිතුවෙත් නෑ එයාට මානසික රෝගයක් තියෙනවා කියලා. නමුත් එයාගේ ස්වාමි පුරුෂයාටයි දරුවන්ටයි හිතුණා මේ දරුවන්ට තුන මේ අම්මගේ හැසිරීම වෙනස් කියන එක. එයා වැඩි සමාජයේ ගැවසීමක් නැහැ. සමාජයේ ගැවිසෙන්නත් බැහැනේ මේ ලොක්ඩවුන් එකක් තියෙන නිසා ඒකත් හිතා ගන්න බෑ මොකද මේ රෝගේ නිසාද නැත්නම් ලොක්ඩවුන් එක නිසාද කියලා. හැබැයි මේ සමාජයේ අපිට එළියට යන්න බැරි වුණාට ටෙලිෆෝන් කෝල් එකක් හරි දීලා යාළුවන්ට හිත මිත්‍රයන්ට කතා කරන්න පුළුවන්. එහෙමවත් කතා නොකරන තත්යකටපත් වුණා. ඒ වගේම එයාට නිින්ද යන්නේ නැතුව ගියා, කෑම කන්න නැතුව ගියා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ තරහ යන ගතියව ඒ මේවත් එක්ක තමයි
අපට එයාගේ ස්වාමි පුරුෂයා තමයි අපිට මේ යොමු කරේ. ඊට පස්සේ ඉතින් මෙහා අපේ තියෙන මේ ක්‍රමයට අපි ගිහිල්ලා බලපුවාම විෂාදයේ ලක්ෂණ තිබ්බා. නිින්ද අඩුයි, උදේ පාන්දරින් ඇහැරෙනවා. ඒ වගේ මේ වෙලාවට සමහර වෙලාවට ඉතින් ඔය මේ ජීවිත හානි කරගන්න කියලා සිතුවිලිත් පහළ වෙනවා. හිතට නිතර කනගාටුව, එපා වෙච්ච ගතිය තිබිලා. ඒ වගේම තව ලක්ෂණයක් තමයි තුෂාර, ඔය විෂාදය ඇති වුනහම, ડિප්‍රෙෂන් එක ඇති වුනහම ඒගොල්ලෝ මත්පැන් වලට යොමු වෙනවා. සමහර වෙලාවට කුඩු වලටත් යොමු වෙන්න පුළුවන්. දැන් මෙයා කරපේ කවදාවත් එහෙම මත්පැන් වැඩි බොන කෙනෙක් නෙමෙයි. හැබැයි මේ පවුලේ කට්ටියටත් හොරෙන් වැඩිපුර මත්පැන් පාවිච්චි කිරීමත් කරලා තියෙනවා. හුඟක් වෙලාවට ওই ડિප්‍රෙෂන් කියන ඇති වෙන කට්ටිය මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ self medicate කියන මෙහෙම මේ මත්පැන් පාවිච්චි කරපුවාම හර හිතට එනවා පොඩි සැනසීමක් වගේ. ඒ නිසා එහෙම ගන්න. එයා මත්පැනුත් පාවිච්චි කරලා තියෙනවා. පස්සේ තමයි ඒක දැනගත්තේ. ඊට පස්සේ අපි ඉතින් ඒකට ප්‍රතිකාර කරන්න දිනපතාම ගිහිල්ලා බලලා, දිනපතාම කතා කරලා, බෙහෙත් ඖෂධත් පාවිච්චි කරලා, ඒ වගේම ඔය සයිකොලොජි මේ කතා කිරීමෙන් ප්‍රතිකාර කියලා තියෙනවනේ. එහෙමත් මේව කරලා දවස් 5ක විතර හිටියා. අපි ඉතින් හිතුවා බොහොම හොඳට දැන් අපේ ප්‍රතිකාර අරගෙන ඉන්නවයි කියලා. ඒ වුණාට අපිට එකපාරට එක දවසක පණිවිඩයක් ආවා. ගෙදරින් මෙයා ගියා. හැබැයි මේ ආවේ නෑ කියලා ඉවරලා. පොඩ්ඩක් ව්‍යායාම වලට කියලා යන්න පුළුවන් එළියට කොරෝනා කාලේ වුණත්. ව්‍යායාම වලට කියලා ගියා, ආවේ නෑ කියලා ආපහු. ඊට පස්සේ අපිට ආරංචි වුණා පොලිසියට. එහෙම අපි දැනුම් දුන්නාට පස්සේ හොයාගත්තා මෙයාට ඒ ටිකක් 71මාරක විතර ඈතක තියෙන බ්‍රිජ් එකකට ගිහිල්ලා ඒ පාලෙමින් පැනලා සියදිවි හානි කරගත්තා. ඊට පස්සේ මෙහි ඉතින් සියදිවි හානි කරගත්තාම හැම වෙලේම මේක පිළිබඳ පරීක්ෂණයක් පවත්වනවානේ. එතකොට දැක්කා යා ඇත්තටම ලොකු පිටු 2ක විතර ලියුමකුත් ලියලා තියෙනවා. හැබැයි ඒ කිසි දෙයක් අපට කිව්වේ නෑ. මෙන්න මෙහෙමයි යා හරියට යා ඒකේ ලියලා තිබ්බ ඒ ලියවිල්ලේ මට එයාට තේරිලා තියෙන අර ලොකු මහා කරුවල උමගක ඉන්නවා වගේ කියලා. ඉස්සරහ එලියක් පේන්නේ නැති උමගක ඉන්නවා වගේ කියලා. අන්න ඒ වගේ තමයි. එතකොට එයාට හිතෙන්නේ මේ තමයි මට දැන් මෙතනින් ගැලවීමක් නෑ. මේ එකම ගැලවීම තමයි සියදිවි හානි කර ගැනීම කියන. ඒකට එයාට ඒ වෙනකොට අර මං කිව්වේ අර no return කියන දාන්නට යනවා. ඊගාවට මෙයා දරුවෝ ගැන හිතන්නෙත් නෑ, මේ ලෝකේ ගැන හිතන්නෙත් නෑ. ඒ වෙලෙදි හිතන්නේ මේකෙන් තමයි මට මේවා වෙන්න පුළුවන් කියලා. ඔන්න ඕක තමයි විෂාදයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ඒක ඉතින් හරිම අවාසනාවන්ත මරණයක්. මොකද කිසිම අඩුපාඩුවක් තිබුණ කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ වගේ අවස්ථාවල් තියෙනවා හරියට. හොඳයි. ඔබගේ ඥාතියා එදිනෙදා ජීවිතයේදී යම් කිසි වෙනස් වීමකට භාජනය වෙලා නම් ඔබ නිරන්තරයෙන්ම අවධානයෙන් සිටිය යුතුයි කියලා තමයි අපේ මනෝවෛද්‍ය විශේෂඥ තිලක් රත්නායක මහතා ප්‍රකාශ කර සිටින්නේ. කෙටි විරාමයක් සඳහා මේ සුදානම්. සුවකිරණ එංගලන්තයේ වෛද්‍යවරයා. ඔබගේ ව්‍යාපාරය පිළිබඳව එංගලන්තයේ ශ්‍රී ලාංකිකයින් දැනුවත්ද? අපිට පුළුවන් ඔබගේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙනියන්න. ඒ සඳහා ඔබ කළ යුත්තේ අදම කිරණ ටීවී අලව්‍ය හා සම්බන්ධ වීමයි. කිරණ ටීවී අපි ඔබ වෙත ගෙන එන සදානන්දය, සුවකිරණ, දහම් කිරණ, ජන විමසුම, සුළඟ, අන්කට්, කලාකිරණ, අරමුණ, ටෝක් ප්ලස් යන වැඩසටහන් අතරතුර ඔබගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අදම කිරණ ටීවී අලව්‍ය අමතන්න. Quality Farm Fresh Produce safely and directly to your doorstep. To order, visit www.taprobase.com. Healthy and nature friendly. Eco Fountain UK Limited. Feel like some curry? Enjoy curry from the best restaurants straight to your doorstep. For the best prices, super deals and fast delivery, download the Curry app. It's curry time.
සුවකිරණ එංගලන්තයේ වෛද්‍යවරයා. හොඳයි අපි සම්බන්ධව සිටින්නේ කිරණ ටීවී ගෙනන සුවකිරණ වෛද්‍ය සාකච්ඡාව සමගයි. අද අපගේ මාතෘකාව මානසික රෝග පිළිබඳවයි. අපි කතා කරමින් සිටින්නේ මනෝ වෛද්‍ය විශේෂඥ තිලක් රත්නායක මහතා සමගයි. හොඳයි ડોක්ටර්. කුමන හෝ මානසික ව්‍යාකූලතාවයකින් පෙළෙන කෙනෙක් මුලින්ම කළ යුත්තේ කුමක්ද? තුෂාර තමන්ට මානසික ව්‍යාකූලතාවයක් මානසික පීඩනයක් මානසික අසහනකාරී තත්ත්වයක් කනස්සල්ලක් ඒ වගේ දෙයක් තියෙනව නම් හොඳම දේ තමයි ඒක තව කෙනෙකුට එක්ක සමග කතා කරන එක. තමන්ගේ හිතවත් කෙනෙක් එක්ක දරුවෙක් නම් දෙමව්පියෙක් එක්ක හරි තව කවුරු හරි හිතවත් කෙනෙක් එක්ක හරි කවුරු හරි එක්ක කතා කරන්න පුළුවන්. දැන් ඒ බොහෝ වෙලාවට වෙන්නේ මේ මානසික රෝගයක් බවට මේකපත් වෙන්නේ මේක හිතේ තියාගෙනම ඒක දරාගෙනම ඉන්න උත්සාහ කරන නිසා. දැන් හරියට මම කියන්නේ උදාහරණයකට දැන් ගෙඩියක් තියෙනවා නම් සැරව ගෙඩියක් තියෙනවා නම් ඒකේ සැරව ටික අයින් කරන්න එපාය. ඒක සැරව ටික ගෙඩිය ඇතුලේ තියෙනවා නම් ඒකෙන් ලොකු වේදනාවක් නේ ඇති වෙන්නේ. ඒක අයින් කරනකම්. අන්න ඒ වගේ මේ හිත ඇතුලේ ඔය පීඩනය තියාගෙන ඉන්න හොඳ නැහැ. අසහනකාරී තත්ත්වය. ඒ පීඩනේ තියාගෙන ඉන්න තමන් ගාම තියාගෙන ඉන්නේ ඒක තව දරුණු වෙනවා. දරුණු වෙලා තමයි ඔය මානසික කැළඹීමකට ඇති වෙන්නේ, මානසික බිඳීමකට සිද්ධ වෙන්නේ. ඒ නිසා මගේ උපදෙස තමයි ඒක මුලින්ම කාට හරි කියන්න ඕන. තමන්ගේ හිතවත් කෙනෙකුට හරි කාට හරි කියලා මේක හිතෙන් එළියට ගන්න ඕන. දැන් කෙනෙක්ම නැත්තම් සමහර වෙලාවට ආගමික නායකයෝ වෙනවනේ. අපි පන්සල් යනවා නැත්තම් පල්ලියට යනවා නැත්තම් මොස්කෙකට යනවා. ඒ වගේ කෙනෙක් එක්ක හරි කතා. හැබැයි ඒ වගේ කට්ටියට හොඳ දැනුමකුත් තියෙනවා. ඒ වගේම ගුරුවරුන්ට හොඳ අවබෝධයක් තියෙනවා මානසික රෝග. ඒතර ඒ වගේ කෙනෙක් එක්ක කතා කරන්න. හිතවතෙක් එක්ක කතා කරන්න. බොහෝ වෙලාවට වෙන්නේ කට්ටිය කතා කරන්නේ ලැජ්ජා වෙනවා. මේක කියලා හරියන්නේ නැහැ. මේක මම්ම කරගන්න. මම්ම මේක විසඳ ගන්නම් කියලා හිත ඇතුලේම තියාගෙන ඉන්නවා. ඒ තියාගෙන ඉඳපුවාම අර තුවාලයේ නරක් වෙනවා වගේ මනස නරක් වේගන යනවා. මානසික පීඩනයේ දිගටම පවත්වාගෙන ගිහිල්ලා ඒක රෝගයක් බවට පත් වෙනවා. දරුණු තත්ත්වයකට පත් වෙනවා. හින්දා මගේ උපදේශ නම් වහාම කියන්න. කවුරු හරි එක කතා කරන්න. ඊට අමතරව කළ යුතු දේවල් තියෙනවද ડોක්ටර්? දැන් මෙහෙම එකකුත් වෙන දැන් සමහර වෙලාවට වෙන්නේ මානසික රෝග ව්‍යාකූලයේ ඇති වුණ කෙනාට ඒක වැටහෙන්නේ නැහැ. එයා හිතන්නේ මට ඒක මගේ ප්‍රශ්නයක් නෑ කියලා ඉවර වෙලා. ඒ හින්දා ඒ පිළිබඳව ඒ ළඟ අහල පහල ඉන්න කට්ටිය එක්ක දෙමව්පියෝ එහෙම නැත්නම් හිතවත්තු එහෙම නැත්නම් ගුරුවරු ඒ කට්ටිය මේක දැනගෙන මේක මේ කාට හරි කියලා උපදෙස් ගන්න ඕනේ. දැන් මං අර ඉස්සෙල්ලා කිව්වේ කෙනෙක් එක්ක කතා කරනවායි කියලා ඒක සුළුවෙන් තියෙනවා නම්. හැබැයි එහෙම කතා කරපුවාම ඊට වඩා සමහර මේ මානසික තත්ත්වය ඊට වඩා වැඩි නම් බොහෝ වෙලාවට වෛද්‍යවරයෙක් වගේ හමු වෙන එක හොඳයි. හැබැයි මං කියන්නේ නැහැ එකපාරටම වෛද්‍යවරයෙක් හම්බෙන එකත් අවශ්‍යතාවයක් කියලා. සමහරట్లాට මානසික රෝග පිළිබඳ අවබෝධයක් තියෙන හෙදියෝ ඉන්නවා, අවබෝධයක් තියෙන ගුරුවරයෝ ඉන්නවා, අවබෝධයක් තියෙන තව කට්ටිය ඉන්නවා. ඒ වගේ කෙනෙක් එක්ක කතා බහ කරලා මේක වෛද්‍යවරයෙක් හම්බෙන්න ඕනේ තත්ත්වයක්ද නැද්ද කියන එක විසඳගන්න එක හොඳයි. සමහරట్లాට දැන් ඔය සයිකොලොජිස්ට්ලාත් ඉන්නවනේ. මේ කතා කරනවා කියන්නේ ඒක ඒ සඳහා මේ පුහුණු වෙච්ච කට්ටිය. ඒ කට්ටියට විශේෂයෙන් අඳුර ගන්න පුළුවන්. සමහරලාට මනෝවෛද්‍ය විශේෂඥවරයෙක් හම්බෙන්නම අවශ්‍ය නැහැ. ඒ தත්ත්වය වෙනම හරි ගස ගන්න පුළුවන්. ඒක සමහර වෙලාව මම කියන්නේ ඒක කතා කරලා ඒක தත්ත්වය අඳුනාගෙන ඒකට විසඳුමක් ගන්න ඕනේ. හොඳයි. ડોક્ટર තිලක් රත්නායක මහතා කියන්නේ ඔබට යම්කිසි හෝ ව්‍යාකූලතාවයක් දැනෙනවා. මානසික පීඩනයක් දැනෙනවා. ඔබ එය හිත තුළ හිර කරගෙන ඉන්න එපා. ඔබට සමීප ඥාතියෙකුට හෝ ආගමික නායකයෙකුට මේ දේ ප්‍රකාශ කරන්න කියලා. ඔබට විශ්වාසවන්ත කෙනෙක්ට මේ දේ කියන්න. ඒ ඔබගේ ඥාතියෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ආගමික නායකයෙක්, ගුරුවරයෙක් වෙන්න පුළුවන් කියලා තමයි ડોක්ටර් ප්‍රකාශ කරන්නේ. හරියට හරි තුෂාර. මොකද මම දැකලා තියෙන දෙයක් තමයි මගේ අත්දැකීම තමයි බොහෝ දෙනෙක්
ප්‍රශ්නය තියාගෙන ඉඳලා බොහොම කාලයක් යනකම් ඉඳලා තමයි කියන්නේ. එතකොට ඒකෙන් ගොඩක් විඳවනවා. ඒ හින්දා තමයි මම කියන්නේ මුලින්ම මුලම අවස්ථාවේදී ඒක කියන්නේ කියලා කාට හරි. හොඳයි ડોක්ටර්. දැන් ડોක්ටර් ඇත්තටම මොනවද තියෙන ක්‍රමවේද මානසික රෝගීන්ට තියෙන ක්‍රමවේද මොනවද ප්‍රතිකාර කිරීම සඳහා? ඒකත් හරි හොඳ ප්‍රශ්නයක් තුෂාර. මොකද මානසික රෝග පිළිබඳව ප්‍රතිකාර පිළිබඳව සාමාන්‍ය සමාජයේ තියෙන අවබෝධය හරි අඩුයි. මං අහලා තියෙනකොට හුඟ දෙනෙක් මාත් එක්ක කියන්නේ අනේ මානසික රෝගයක් හැදුනොත් නම් ඉවර තමයි. ආයේ මේ ගොඩ වෙන එකක් නෙමෙයි හැමදාම තියෙන දෙයක්. ප්‍රතිකාර කරත් ඕක පොඩ්ඩක් හරි තියෙනවා කියලා තමයි හිතන්නේ. සාමාන්‍යයෙන් ගත්තාම හිතන්නේ මානසික රෝග ප්‍රතිකාර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. හැබැයි මානසික රෝග බොහෝ මානසික රෝග 100%ක්ම ප්‍රතිකාර කරන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ විෂාදයේ එහෙම 100%ක්ම ප්‍රතිකාර කරගන්න පුළුවන් දෙයක්. හැබැයි බොහෝ දෙනෙක් හිතන්නේ මානසික රෝග වුණත් ප්‍රතිකාරයක් කරන්නේ නැහැ කියලා. දැන් අපි දන්නවනේ හොඳටම මානසික රෝගයක් තිබ්බොත් කසාදයක් බඳින්නෙත් නැතුව ඉන්නවනේ. ඒ වගේ පවුලකින් මොකද මේ මානසික රෝග පවුලෙන් පවුලට යන්න පුළුවන්, අනිත් කට්ටියට හැදෙන්න පුළුවන්, මේ බෝ වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ මත තියෙනවා. හැබැයි මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවා. මං කියන පණිවිඩය තමයි මානසික රෝග වලට ප්‍රතිකාර තියෙනවා. 100%ක්ම මානසික රෝග සුව කරගන්න පුළුවන්. හැබැයි ඒකට හරි ප්‍රතිකාරය කරන්න. දැන් ප්‍රතිකාර ගත්තාම ඖෂධ එකක් අපි කවුරුත් දන්නවනේ. බෙහෙත් වලින් ප්‍රතිකාර කරන්න පුළුවන් ඖෂධ. ඒ වගේම දැන් ඖෂධ ප්‍රතිකාරයත් බොහෝ දෙනෙක් හිතනවා මේක මේ මානසික රෝගයක් වුණොත් හැමදාම බෙහෙත් ගන්න වෙනවා කියලා ජීවිත කාලේ. ඒකත් වැරදි මතයක්. හැබැයි මං දැන් ඔය උණක් කෙම්බිරිස්සාවක් හැදුනහම නම් ඇන්ටිබයොටික් එකක් ගන්නවා නම් ඉතින් සතියයි දෙකයි ගත්තාම ඇති. හැබැයි මානසික රෝග වලට ගන්න බෙහෙත් ඊට වඩා වැඩි කාලයක් ගන්න ඕනේ. මාස ගාණක් ගන්න ඕනේ. හැබැයි ජීවිත කාලෙම ගන්න අවශ්‍යයි කියන මතය වැරදි. ඊගාවට ඖෂධ විතරක් නෙමෙයි. තව ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා කතා කිරීමෙන්. කතා කිරීමෙන් කියන්නේ අර කතා කිරීම මගින් ප්‍රතිකාර කරන්න පුළුවන්. ඔය සයිකොලොජි කියලා කියන සයිකොලොජිකල් තෙරපි නැත්නම් ටෝකින් තෙරපි කියලා. සයිකොලොජිස්ට්ලාට ඒ වගේ කතා කරලා ඒගොල්ලන්ට ඒත් එක්ක එයාලට එන සිතුවිලි ගැන විමසලා බලලා සිතුවිලි ඇනලයිස් කරලා ඒකත් එක ප්‍රතිකාර ක්‍රමයක්. ඊට අමතරව සමාජීය වෙනස් කිරීම මගිනුත් Tamante තියෙන පීඩනය අඩු වෙලා මානසික රෝගයක් සුව කරගන්න පුළුවන්. සමහර වෙලාවට සමහර කට්ටියට දැන් ඔය ඇන්සයිටි ආතතිය කියන එක මට හම්බෙලා තියෙනවා ඒ රැකියාව. තමන් රැකියාව කරන තැන තමන්ට ඒක ඉතා අමාරුයි රැකියාව කරන්න. බොහොම තියෙන ප්‍රමාණය වැඩි. එහෙම වුණාම එයාට ලොකු ආතතියක් ඇති වෙනවා, පීඩනයක් ඇති වෙනවා. ඒ නිසා එයාට ඒ සඳහා ඒක කරන්න අවධානය යොමු කරන්න බැරි වෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපි කරන්න ඕනේ එයාලගේ සුපර්වයිසර් කෙනෙකුට හරි කතා කරලා මෙන්න මෙහෙමයි කියලා එයාගේ වැඩ කොටස වෙනස් කරන්න පුළුවන්. ඒ වටපිටාව වෙනස් කිරීම මගිනුත් සමහර මානසික රෝග තත්ත්වයන් වෙනස් කරන්න පුළුවන්. දැන් මම මේ කියපු උදාහරණය මම මේ බැංකු නිලධාරියෙක් උසස් නිලධාරියෙක් එයාට තිබ්බ තත්ත්වයක්. එයාට ලොකු ඇන්සයිටි එකක් තිබ්බා, විෂාදයක් තිබ්බා, ආතතියක් තිබ්බා, ඒත් එක්කම විෂාදයකුත් තිබ්බා. ඒ ප්‍රතිකාරයේ හැටියට උනේ ඇත්තටම එතන මේ මැනේජර්ට කතා කරලා මෙන්න මෙහෙමයි මෙයාගේ තත්ත්වය කියන එකෙන් ඒ මගින්ම ඒ තත්ත්වය සුව කර. හැබැයි එයා ඒක සංගවාගෙන හිටියා නම් අන්තිමේට එක තව දරුණු වීම විතරනේ වෙන්නේ. මං අන්න ඒකයි කියන්නේ ඒක කියන්නේ. ඒකට කියපුවාම අපිට අවශ්‍ය කටයුත්ත කරන්න පුළුවන් මේ මානසික පීඩනය අඩු කරන්න. ඔව් එතකොට ડોක්ටර් අපි අහලා තියෙනවා මේ මානසික රෝගීන්ට කරන ප්‍රතිකාර ක්‍රමවේදයක් විදිහට මේ කරන්ට් එක අල්ලනවා කියලා. ඇත්තටම මොකද්ද මේකෙන් කරන්නේ? මං ඕක හිතාමතාම සඳහන් නොකරේ. මොකද ඔය කරන්ට් ඇල්ලීම ඉලෙක්ට්‍රෝ කන්වල්සිව් තෙරපි කියන එක ECT ප්‍රතිකාරය ගැන විවිධ වැරදි මත තියෙනවා. මගෙම මේ ඥාතියෙක් මේ ළඟදි මට කියනවා මට මාමා කියලා කතා කරන්නේ මට නම් මාමා යන්න බෑ. මොකෝ ඇයි බෙහෙතක් ගන්න යන්නේ? නෑ ඒගොල්ලෝ කරන්ට් අල්ලනවනේ ගියාපුවාම. මේ පොඩි විෂාදයක් තියෙන්නේ. හැම මතයක් තියෙනවා දොස්තර කෙනෙක් ගාවට ගියොත් හරි හොස්පිටල් එකට ගියොත් හරි කරන්ට් අල්ලනවා. ඒ කරන්ට් අල්ලන එක තමයි කරන්නේ. මේ කරන්ට් ඇල්ලීම ECT කියන ප්‍රතිකාරය කරන්නේ ඊ타මත්ම සුළු කොටසකට. ඔය විෂාදයේ ඊ타ම දරුණු විදිහට විෂාදයේ වැඩි වෙලා ඔය සයිකෝසියාව කියන තත්ත්වයටපත් වෙලා
නැත්තම් අර වෙනම ඔය සයිකෝසිස් කියන තියෙනවනේ ඒ විදිහේ තත්වයකදී ඊටාම දරුණු තත්වයකටපත් වෙලා බෙහෙත් වල ප්‍රතිකාර වලින් කරන්න බැරි වුණොත් විතරයි ECT කියන එක කරන්නේ. හැබැයි මම කියන්නේ නැහැ ECT ප්‍රතිකාරය නරක ප්‍රතිකාරයක් කියලා. ECT කියන එකත් ඒ රෝගියාට ඒ තත්වයටපත් වුනහම ඒක තමයි හොඳම ප්‍රතිකාරය. අනිත් එක විශාල වැරදි මතයක් තියෙනවා ECT කියන්නේ මේ මොළයට කරන්ට් අල්ලන එකනේ. ඕන එක්කෙනෙක් බය වෙනවානේ මොළයට කරන්ට් අල්ලලා මොළේ පුච්චන එකනේ කරන්නේ කියලා වෙලා අර මේ කැන්සර් එකක් හැදුනහම gediya පුච්චනවා වගේ වැඩක් කියලානේ හිතන්නේ. එහෙම දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ. ඊටාම සුළු කරන්ට් එකක් මෙවනේ ඒකෙන් මේ මොළයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හොඳම හොඳ ප්‍රතිකාර ක්‍රමයක්. හැබැයි ඒක ඊටාම සුළු වශයෙන් තමයි මේවා කරන්නේ. කෙනෙකුට අදහසක් තියෙනවා නම් මම හොඳටම දන්නවා මේ අදහස තියෙනවා කියලා සමාජයේ. මෙහෙමයි මෙතෙන්ට හොස්පිටල් මේකට බෙහෙත් ගන්න යන්න හොඳ නැහැ. මේකට බෙහෙත් ගන්න ගියොත් මට මේ ECT දෙයි කරන්ට් අල්ලයි කියන බය තියෙනවා. ඒක බොහොම වැරදි මතයක්. ඒ බොහොම සුළු පුරුෂයල් කරයි ඒක මේ ECT කියන ප්‍රතිකාරය දෙන්නේ තුෂාර. ඔව් දැන් මෙහෙමත් මතයක් තියෙනවා ડોක්ටර්. දැන් මේ කරන්ට් එක අල්ලනවා කියපු ගමන්ම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ මේ ඉලෙක්ට්‍රික් වයර් එකකින් ඇඟට අල්ලනවා කියලා. ඉතින් ડોක්ටර් පුළුවන් ද ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඇත්තටම මොකක්ද වෙන්නේ? ක්‍රමවේදය කොහොමද? මොන වගේ දෙයක්ද? දැන් අපි අහලා තියෙනවා සමහර ලාවට ක්‍රීඩකයන්ට ක්‍රිකට් ක්‍රීඩකයන්ට එහෙම මේ සමහර කියන්නේ කොඳු වලට එහෙම කරන්ට් එක අල්ලනවා ක්‍රීඩා අමාත්‍යාංශයේදී. විශේෂයෙන් ඒකට විශේෂිත වූ ලයිට් වර්ගයක් තමයි පාවිච්චි කරනවා කියලා අපි දන්නේ. ඇත්තටම මොකක්ද ක්‍රමවේදය ડોක්ටර්? මේක තුෂාර ඒ කරන්ට් එක අල්ලනවා කියලා මේ 120ක් 230ක්ද තියෙන මේ ප්‍රධාන මේ 3 ෆේස් කරන්ට් එකක් අල්ලන්නේ නැහැ. මේකෙන් ගන්න එකට මැෂින් එකක් තියෙනවා. ඒ මැෂින් එකකින් මේ කරන්ට් එක මොඩිෆයි කරනවා. කරන්ට් එක මොඩිෆයි කරලා සුළු මේ කරන්ට් එකක් තමයි යවෙන්නේ. නැතුව මේ ලොකු මේ වයර් දෙකක් එකට එකතු කරලා මේව කරන එකක් නෙමෙයි. ඒක අනිතක දැන් මේ ලෝකයේ සෑහෙන දියුණුයිනේ. ඉස්සර කාලේ දැන් අවුරුදු 15කට 20කට කාලේ කරන්ට් එක අල්ලපු මෙෂිමයි දැන් තියෙන මෙෂිමයි ගත්තාම දැන් එක හරි සංවේදී. ඒකේ කිසිම කෙල රෝගයකට කිසි දෙයක් දැනෙන්නේවත් නැහැ. මේ ඒක මොඩිෆයි කරපු කරන්ට් එකක් තමයි දෙන්නේ. දැන් වෙන එකක් ඕනේ. දැන් ඔය heart attack එකක් ආපුවාම ඒකත් කරන්ට් අල්ලීමන්නේ කරන්නේ. ඉතින් ඒ වගේ එච්චර කරන්ට් එකකුත් නෑ. මේක බොහොම මොඩිෆයි කරන්ට් එකක් තමයි යවන්නේ. ඇත්තටම රෝගියාට කිසිම දැනීමක් ඇති වෙන්නෙත් නෑ මෙහෙම වුණාද කියලා ඉවර වෙලා. ඒක බොහොම හොඳ ප්‍රතිකාරයක්. හැබැයි ඒ ඊටාම කලාතුරකින් කරන ඒ අවශ්‍යතාවයට ඒ රෝගියාගේ ඒ තත්ත්වයට තමයි ඒක කරන්නේ. ડોක්ටර් ඉස්සෙල්ලා සඳහන් කළා මේ සයිකෝසිස් තත්ත්වයක් පිළිබඳව. දැන් ඒ වගේ තත්ත්වයක් මුලදී තමයි මේ කරන්ට් එක අල්ලනවා වගේ දේවල් කරන්න කියලා. ඇත්තටම මොකද්ද මේ සයිකෝසිස් කියන තත්ත්වය ડોක්ටර්? ඔව් සයිකෝසිස් කියන තත්ත්වය තුෂාර කෙනෙක් සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් අයින් වෙනවා. සම්පූර්ණයෙන්ම යථාර්ථයෙන් අයින් වෙනවා. අයින් වෙලා ඉවර වෙලා එයාට විවිධ දේවල් විවිධාකාරයට විවිධ ඉන්ද්‍රයන් තියෙනවානේ. අපේ ඉන්ද්‍රයන් 5ක් තියෙනවානේ. ওই ඉන්ද්‍රයන් පහෙන්ම විවිධ දේවල් දැනෙනවා. දැන් අපිට දෙයක් කතා කරන්න එපයි දෙයක් කෙනෙකුට ඇහෙන්න. මේගොල්ලන්ට එහෙම නෙමෙයි. කෙනෙක් Tamanට මොන හරි කියනවා වගේ ඇහෙනවා. Taman ගැන කතා කරනවා වගේ ඇහෙනවා. ඒ වගේම නැති දේවල් පේන්න පටන් ගන්නවා. වෙන කෙනෙකුට පේන්නේ නැහැ. ඒගොල්ලන්ට පේනවා. ඔය සමහරු මට කියලා තියෙනවා මේ මට භූතයෙක් දැක්කා. මම පෙරේතයෙක් දැක්කා. මම දෙවියෝ දැක්කා. එහෙම දැකලා තියෙනවා. මේ භූතයෝ කියන්නේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ නේ. ඒ උනාට මේගොල්ලෝ දකින්නවා එහෙම. වෙන කෙනෙකුට බකින්න. අනිත් කටට පෙන්නනවා. අර පේන්නේ. ඒ උනාට අනිත් කටට පේන්නේ නැහැ. ඒ වගේම කනට ඇහෙනවා වගේ, ඇහැට පෙනෙනවා වගේ, නහයට ගඳ සුවඳ විවිධ ගඳවල් දැනෙනවා. සුවඳවල් දැනෙන්නත් පුළුවන්. විවිධ ගඳවල් දැනෙනවා. මන්ට හුඟ දෙනෙක් හම්බෙලා තියෙනවා මේ පෙරේත ගඳක් කියනවා. ඒක ඇත්තටම ඉන්නේ අර ඒ ඉන්ද්‍රියෙන් මේ යථාර්ථයෙන් පිට මේ ගඳක් දැනෙනවා. එතකොට ඒකනේ ඔය කියන්නේ මේ වුණාම මේ පෙරේතෙක් වැහිලායි කියලා පෙරේත ගඳ ඒ විතරක් නෙමෙයි. සමහර වෙලාවට දිවට විවිධ රස දැනෙනවා. සමහර කට්ටිය හිතනවා මේ අමුතු රහක් දැනෙනවා. කවුරු හරි මේකට මේ වස දාලා වෙන්නේ නැති හින්දා කෑමත් කන එක නවත්තන කට්ටියක් ඉන්නවා. ඒ වගේම වෙන කට්ටිය අතට තමන්ගේ ඇඟට ශරීරයට දැනෙනවා. ගහනවා වගේ දැනෙනවා. නැත්තම් ශරීරයෙන් අල්ලනවා අත ගන්නවා වගේ දැනෙනවා. කොනිටනවා වගේ දැනෙනවා. එහෙම රෝගීන් මට හම්බෙලා තියෙනවා. ඒ වගේම
තව දෙයක් තමයි ඒගොල්ලන්ට ඒවට අපි කියනවා හැලුසිනේෂන්ස් කියලා. ඒ වගේම සමහර ඩිලූෂන්ස් තියෙනවා. අසාමාන්‍ය විශ්වාස, අසාමාන්‍ය සැකය. මේගොල්ලෝ මාව මරන්න හදනවා ඇති. මේගොල්ලොන්ට මට වස දෙන්න හදනවා ඇති. ඒ වගේ දේවල්. ඒ විතරක් නෙමෙයි සමහර කට්ටියට ඇති වෙනවා අසාමාන්‍ය විශ්වාස මේ හොඳ පැත්තට මම තමයි මේ ජනාධිපති මම තමයි මම ලොකු රස්සාවක් කරන කෙනෙක් මට මිලියනයක් විතර සල්ලි තියෙනවා එහෙම කියලා හිතන ඒවත් එනවා අසාමාන්‍ය විශ්වාස එනවා මම මේ උණවටන රෝවලේ වැඩ කරන කාලේ ওই වගේ එක්කෙනෙක් හිටියා මම බුදු කෙනෙක් කියලා ඉවරලා ඊට පස්සේ තව ලෙඩෙක් ගෙනාවා එයත් කියනවා එයත් බුදු කෙනෙක් කියලා ඊට පස්සේ මේ දෙන්න රණ්ඩු වෙනවා කොහොමද යකෝ බුදු කෙනෙක් බුදුවරු දෙන්නෙක් එක කල්පයක බිහි වෙන්නේ කියලා ඉවරලා රණ්ඩු වෙනවා. ඒ තරමට ඒගොල්ලන්ට විශ්වාසයි මේ යාලා එහෙම කෙනෙක් කියලා. අන්න ඒ වගේ තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට ඇති වෙනවා මේ තව කවුරු හරි පිටින් මාව පාලනය කරනවා. ඒ කියන්නේ ඔය පෙරේතයෝ භූතයෝ වගේ පාලනය කරනවා කියලා මාව පාලනය කරනවා, මාව තල්ලු කරනවා, මාව යවනවා. එයාව සම්පූර්ණයෙන් හිතාගේ සිතුවිලි පාලනය කරනවා කියලා අන්න ඒ වගේ දේවල් ඇති වෙනවා. ඒ වගේම සමහරු හිතනවා මට අනිත්‍ය කට්ටියගේ හිතවල් කියන්න පුළුවන් මට අනාගතේ වෙන්නේ මොනවද කියලා කියන්න පුළුවන් ඒව ඔක්කොම අපි දාන්නේ ඒ සයිකල් අසාමාන්‍ය විශ්වාස සහ අසාමාන්‍ය දැනීම කියලා ගන්න පුළුවන්. හොඳයි ડોක්ටර්. ડોක්ටර් ඇත්තටම මානසික රෝග වලින් බේරෙන්න කුමක්ද කළ යුත්තේ? මානසික රෝග වලින් වළක්වා ගැනීම සඳහා ඒක හරි හොඳ ප්‍රශ්නයක්. මොකද අපේ සමාජයේ කායික රෝග වලින් වැළකීම සඳහා කට්ටිය විශාල දේවල් කරනවා. දවසේ පැය 24න් විශාල කාලයක් ගත කරනවා. දැන් කී දෙනෙක් ජිම් එකට යන එක නවත්තන්නේ නැහැ. කොහොම හරි ඒ කායික ව්‍යායාම කරනවා. ආහාර ගන්නකොට ඊටා පරිස්සම් වෙලා ආහාර ගන්නවා. කාය පිළිබඳව කායික සෞඛ්‍ය පිළිබඳව අපිට හරි හොඳ මේව එකක් තියෙනවා. නමුත් අපි මානසික සෞඛ්‍ය ගැන හිම හිතන්නේ නැහැ. දැන් මෙහි අපේ ඔය ප්‍රධාන තැන රොයල් කොලෙජ් එකේ සයිකියාට්‍රිස්ට්ලාගේ වාක්‍ය තමයි මේ ලෝගෝ එක තමයි no health without mental health. මානසික සෞඛ්‍යයක් නැතුව කායික සෞඛ්‍යයක් ගැන කතා කිරීමක්වත් වැඩක් නැහැ. මොකද මානසික සෞඛ්‍ය තමයි වැදගත් වෙන්නේ. ඒ හින්දා අපි මානසික සෞඛ්‍ය පිළිබඳව හොඳ අවධානයක් යොමු කරන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? අර මං කායික ව්‍යායාම කරනවා වගේම තමන්ගේ දවසේ පැය 24න් පැය භාගයක්වත් මානසික ව්‍යායාමයක් කරන්නත් ඕනේ. මොකක්ද මානසික ව්‍යායාමය කියන්නේ? මානසික ව්‍යායාමය කියන්නේ අපි විවිධ නම් වලින් හඳුනනවා ද මයින්ඩ්ෆුල්නස්. එහෙම නැත්නම් මෙඩිටේෂන්. ඒ වගේ හිතට විවේකයක් දෙන්න ඕනේ. විවේකයක් දීලා දැන් හිතලා බලන්න තුෂාර ඔයා දවසකට දැන් ඔයත් එක්සර්සයිස් කරනවා ඇතිනේ කායික ව්‍යායාම කරනවා ඒ වුණාට මනසකට එක තැනක වාඩි වෙලා නිකන් මනසට නිදහසේ ඉන්න දීලා තිබ්බ වෙලාවක් තියෙනවද කියලා එහෙම ඉන්න හරි අමාරුයි අපිට. මොකද මේ මනස වැඩ කරන්නේ කය වැඩ කරනවට වඩා විරුද්ධ පැත්තට. දැන් කයට අවශ්‍යයි හැම වෙලෙම නිකන් ඔය ඉන්න එක තැනකට වෙලා. එක්ක වාඩි වෙලා එක්ක නිදියාගෙන ඉන්න තමයි කැමති. දැන් අපි කායික ව්‍යායාම කරන්නේ ආයාසයකින්. ඒකේ අනිත් පැත්ත මානසික මනසට ඕනේ හැම වෙලෙම එහාට මෙහාට ඇවිදින්න. මනසට ඕනේ කැළඹිලාම ඉන්න. එතකොට අපි ඒකදි කරන්න ඕනේ අනිත් පැත්ත. මනස එක තැනකට ගන්න ඕනේ. ඒකාග්‍රතාවයකට ගන්න ඕනේ. මං හිතන්නේ ඒකයි වචනේ. ඒ වගේ මයින්ඩ්ෆුල්නස් එකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මෙඩිටේෂන් වගේ දෙයක් දවසකට පැය භාගයක්වත් පැය කාලක්වත් අන්න ඒ වගේ කරන්න ඕනේ. ඒක එකක්. අනිත් එක තමයි කායික ව්‍යායාමත් ඇත්තරම මානසික සුවයට වටිනවා. මොකද මේ කායික ව්‍යායාම කරපුවාම විවිධ රසායනික ද්‍රව්‍ය වලින් මේ මනසේ ඒ සමතුලිතතාවය ඇති කරනවා. අනිත් එක තමයි අපි වැඩි අවධානයක් යොමු නොකරන දෙයක් නිින්ද. හැම කෙනෙකුටම හොඳ නිින්දක් තියෙනවා. තුෂාර අඩුම වශයෙන් පැය 5ක 6ක නිින්දක් හැම කෙනෙක් නිදියා ගන්න ඕනේ. හැබැයි මේ නිින්ද හොඳ නිින්දක් වෙන්න ඕනේ. ක්වොලිටි නිින්දක් වෙන්න ඕනේ. ඇඳට දැන් ගොඩක් දෙනෙක් කරන එකක් නේ ඇඳට ගිහිල්ලත් ස්මාර්ට් ෆෝන් එක ගෙනවන. එහෙම නැත්නම් ඇඳේ ඉස්සරහා ටීවී එක දාලා ඒත් එක්ක තමයි නිදියන්නේ. ඉතින් ඒක ක්වොලිටි නිින්දක් වෙනවයි කියලා හිතන්න අමාරුයි. මම කියන්නේ නිින්දට යනවනම් ඒක නිදියෑම සඳහා ඒ කාලේ ගත කරන්න. ඒ නිින්ද විතරයි මනසට තියෙන නිදහස. මනසට වර්ධනය වීම සඳහා මේ තියෙන කාලේ. ඒ හින්දා හොඳ නිින්දක් තියෙනවා. ඒත් එක්කම ඒ කරුණු තුන ගැන හැමදාම අවධානයෙන් ඉන්න ඕනේ. අනිත් එක මානසික පීඩනය පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. අපි බොහෝ වෙලාවට මානසික පීඩනය
අපි විසින්ම වැඩි කරගන්නවනේ. ඔය ලොකු බලාපොරොත්තු තියාගෙන ඒක යොමු කර ගැනීම සඳහා විවිධ දේ කරනවා. හැම වෙලෙම මානසික පීඩනයෙන් ඉන්නේ. ඒක මනසට අමාරුයි. අර එන්ජින් එකක් හැම වෙලෙම වැඩ කරනවා වගේ වැඩක් නේ. අර රේස් කරගෙන වැඩ කරනවා. එන්ජින් එකක් සාමාන්‍ය ප්‍රමාණයෙන් යනවා නම් කමක් නෑ. අර අපි සමහරවිට රේස් කරගෙන යන්නේ අන්නේ වගේ තමයි අපි මනස මානසික පීඩනයක් එක්ක දුවන්නේ. ඒකයි අර මම අර ඉස්සෙල්ලා උදාහරණයක් කිව්වේ ඒක කොහොමද කියන්නේ දැන් පන්තියේ පළවෙනි ඔයා කවද පළවෙනියා වෙන්න ඕනේ කියලා කියන එක වැරදි. එහෙම නෙමෙයි ඔයා පුළුවන් තරම් හොඳට වැඩ කරන්න. ඔයාට හැකි තරමේ. එතකොට පළවෙනියා වෙනව නම් වෙයිනේ. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. අරකෙදි බලාපොරොත්තුවක් දීලා ඒ ටාගට් එකක් දුන්නාම ඒ පීඩනය වැඩි. හොඳයි. ඔය කරුණු තුන තමයි මම සඳහන් කරන්නේ මානසික රෝග වලින් වැළකී සිටින්නට. දෙන උපදේශක් ඇටියට. හොඳයි. ඔබට මානසික පීඩනයක් තියෙනවා නම් මානසික ව්‍යාකූලතාවයක් දැනෙනවා නම් අපේ වෛද්‍ය තිලක් රත්නායක මහතා ප්‍රකාශ කරන්නේ ඔබගේ මනසට විවේකයක් දෙන්න. ඒ වගේම ඔබ හොඳට නිදා ගන්න. ඔබට හොඳ නිින්දක් අවශ්‍යයි. ඔය දේවල් කරනකොට ඔබට තියෙන මානසික ව්‍යාකූලතාවයෙන් යම්කිසි සහනයක් ලබා ගන්න පුළුවන් කියලා තමයි වෛද්‍යතුමා ප්‍රකාශ කළේ. හොඳයි. දැන් අපි ડોක්ටර් අපේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ප්‍රශ්න එවන්න කියලා. ඉතින් එහෙම ඒපු ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා ડોක්ටර් අපිට. හැබැයි අවාසනාවකට හෝ වාසනාවකට නම සඳහන් කරලා නැහැ. මෙන්න මේකයි ડોක්ටර් ප්‍රශ්නේ. තමන්ට හෝ තමන්ගේ කෙනෙකුට මානසික රෝගයක් වැළදී ඇද්ද කියලා හඳුන ගන්න පුළුවන් ලක්ෂණ තියෙනවා කියලා අහනවා. ඔව්. අර අපි මේ කතාව තුලම සඳහන් කරා වගේ එකක් තමයි කෙනෙකුගේ හැසිරීම. අපේ හැම කෙනාගේම සාමාන්‍ය හැසිරීමක් තියෙනවනේ. ඒ හැසිරීම රටාව සාමාන්‍ය විදිහට වඩා වෙනස් වෙනවා. අනිත් එක අපේ සිතුවිලි අසාමාන්‍ය සිතුවිලි ඇති වෙනවා. ඒ කියන්නේ අපි යන්නේ එතකොට අපි හිතන්න ඕනේ ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. ඒක මානසික රෝගයක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම මානසික රෝගවල දැන් ඔය මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ළඟාලපාල ඉන්න කට්ටියට තමයි හුඟක් හොඳට තේරෙන්නේ. මෙයා මේ දැන් වෙනස්. මේ හිටපු කෙනා නෙමෙයි. වගේ තත්ත්වයක් ඇති වෙනවා නම් ඒක මානසික රෝගයක තත්ත්වයක් වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔය සමහර මානසික රෝග තියෙන ඕනෙක් කෙනෙකුට කියන්නේ ඔය තනියම කතා කර ඉන්නවා නම් මේ මහා කලබල කරනවා නම් ටවුම මැද්දේ කෑ ගහනවා නම් ඒ වගේ කට්ටිය හඳුනා ගන්න පුළුවන්. මේක මේ මානසික රෝගේ මුලින් ඇති වෙනකොට හඳුනා ගන්න එක තමයි මේ විදිහ. තමන්ගේ හැසිරීමේ රටාව, කතාවේ රටාව, සිතුවිලි වල රටාව වෙනස් වෙනවා නම් අන්න ඒක ඒ විදිහට ඒ වෙලාව බලන්න ඕනේ. ඒ වගේම දැන් සමහර වෙලාවට දැන් ඉගෙන ගන්න ළමෙක් නම් මේ හොඳට පන්තියේ පළවෙනියා වෙලා දෙවෙනියා වෙලා හිටපු ළමයා දැන් එකපාරට උනන්දුවත් අඩු වෙලා අර වගේ මේ හොඳට වැඩ කරගෙන යන්න බෑ. මේ අවුරුදු ගාණක් හොඳට මම අර කිව්වේ බැංකුවේ රස්සාව කරපු කෙනා අවුරුදු ගාණක් රස්සාව කරපු කෙනාට මේ හිටපු ගමන් බැරි වෙනවා මේ කරපු රස්සාව කරගෙන යන්න. අන්න ඒ වගේ වෙලාවට බලන්න ඕනේ මේක මානසික රෝගයක් මුල පිරීමක්ද කියලා බලන්න ඕනේ. ඒ වගේම හැම වෙලෙම නිින්ද ගැන අවධානයෙන් ඉන්න. හැම මානසික රෝගයකම ඇති වෙන දෙයක් තමයි නිින්ද අඩු වෙනවා. ඒ වගේ නිින්ද අඩු වීමක් ඇති වෙනවා. මොකද මනසට පීඩනය වැඩි වුණාම නිින්ද යන්නේ නැහැ නේ. අන්න එතකොට පොඩ්ඩක් බලන්න ඕනේ මේක මානසික රෝගයක මුල පිරීමක්ද කියලා. ඔව් බොහොම ස්තුතියි ડોක්ටර්. අද අපි සාකච්ඡා කළේ මානසික රෝග පිළිබඳවයි. ඉතින් මනෝවෛද්‍ය විශේෂඥ තිලක් රත්නායක මහතා දිගින් දිගටම පැහැදිලි කරේ ඔබට හොඳ නිින්දක් අවශ්‍යයි, මනසට විවේකයක් අවශ්‍යයි. මේ දේවල් තුළින් මානසික පීඩනය, මානසික ව්‍යාකූලතාවය ක්‍රමයෙන් මගහරවා ගත හැකි කියලා තමයි ડોක්ටර් ප්‍රකාශ කළේ. ඉතින් අපි ලබන මාසෙත් මේ වගේම වැඩසටහනකින් නැවත හමු වෙමු. ඔබ සැමට සුබ සන්ධ්‍යාවක්. බොහොම ස්තුතියි තුෂාර ආරාධනාවට. ඔබගේ ව්‍යාපාරය පිළිබඳව එංගලන්තයේ ශ්‍රී ලාංකිකයින් දැනුවත්ද? අපිට පුළුවන් ඔබගේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙනියන්න. ඒ සඳහා ඔබ කළ යුත්තේ අදම කිරණ ටීවී අලෙවි අංශය හා සම්බන්ධ වීමයි. කිරණ ටීවී අපි ඔබ වෙත ගෙන එන සදානන්දය, සුව කිරණ, දහම් කිරණ, ජන විමසුම, සුළඟ, අන්කට්,
කලාකිරණ අරමුණ ටෝක් ප්ලස් යන වැඩසටහන් අතරතුර ඔබගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අදම කිරණ TV අලව්‍යංශය අමතන්න. Quality Farm Fresh Produce safely and directly to your doorstep. To order, visit www.taprobase.com. Healthy and nature friendly. Eco Fountain UK Limited. Daya, daya, uya, daya. Daya, uya, daya. Daya, uya, daya. Feel like some curry? Enjoy curry from the best restaurants straight to your doorstep. For the best prices, super deals, and fast delivery, download the Curry app. Daya! It's curry time. සුවකිරණ එංගලන්තයේ වෛද්‍යවරයා. Please subscribe to our YouTube channel and click on the bell button. Kirana TV, UK-based Sri Lankan YouTube channel.